අපි ගිය සතියේ කතා කරා පුතාලා මතක ඇති ඉන්සර්ට් රිබන් එකේ පාඩම් ගණනාවක්ම ඉන්සර්ට් රිබන් එකේ අපි ડોකියුමන්ට් එකකට ඇතුළු කරන්න පුළුවන් දේවල් ගණනාවක්ම කතා කරා. අවසානට මට මතක හැටියට අපි කතා කරේ හයිපර්ලින්ක් කියන එක වෙන්නේ නැති. එහෙම නේද? හයිපර්ලින්ක් එක්ක සම්බන්ධතා ඇති කරන්න පාවිච්චි කරනවා කියලා කිව්වා හයිපර්ලින්ක් එක. රයිට්. ඊට පස්සේ අපි අද කතා ඊළඟට හයිපර්ලින්ක් එකට පස්සේ තියෙන එක මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් හැමෝටම පේන්න. හයිපර්ලින්ක් වලට පස්සේ අපිට ડોකියුමන්ට් වලට ડોකියුමන්ට් එකට ඉන්සර්ට් කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා පොඩ්ඩක් බලමු. ඔන්න එහෙමනම් ඔයාලට පේනවා ස්ක්‍රීන් එක. මට කියන්න ඊට පස්සේ මොකක්ද අපි කතා කරන්නේ? අපේ ටියුට් එකේ හැටියට මොකක්ද තියෙන්නේ කතා කරන්න. බලමු චුට්ටක් මොකක්ද තියෙන්නේ. හයිපර්ලින්ක් ගැන කතා කරන්න. header and footer. header and footer. ඊට දැන් මේකේ මම දැන් ඔයාලට පේනවා ඇති ඊට පස්සේ bookmark cross reference comment ඔය වගේ දේවල් තියෙනවා මම දැන් අලුත් අප්ඩේට්ස් වල ඒවත් එක්ක එන අලුත් ඒවා මම කතා කරන්නේ මොකද හේතුව ඔයාලගේ version එක මොකක්ද කියලා මම දන්නේ නැහනේ. ඒකට තම තමන්ගේ සමහර අයගේ version එකේදී ඒවා නැති වෙන්න පුළුවන්. නැති වුණොත් එහෙම එතන ගැටලුවක් එනවනේ. ඒක නිසා අපි අත්‍යවශ්‍ය ටික විතරක් කතා කරනවා. එහෙනම් header and footer ගැන කතා කරමු පුතේ. එහෙනම් මගෙන් ඇහුවා දවසක් කවුද යාළුවෙක් ඇහුවා මගෙන් මෙහෙම එකක්. සර්ගේ ටියුට් හදන්නේ වර්ඩ් වලද කියලා. නේද? එහෙම ප්‍රශ්නයක් ඇහුවා මගෙන් මට මතකයි. ඔව් පුතේ වර්ඩ් වල තමයි ටියුට් එක හදන්නේ. මම ඔයාලට වර්ඩ් වල ඒ හදපු ටියුට් එකක් අරගෙන පෙන්නන්න. දැන් ඔයාලගේ වර්ඩ් ටියුට් එක මම අරන් පෙන්නන්නම්කෝ. වර්ඩ් ටියුට් එකම අරගෙන පෙන්නන්නම් වර්ඩ් වල හදපු එක. මොකද පුතා අහන්නේ? 21 වෙනි කෙනේ කියන්නේ. ඔව් මොකද අපේ තියෙන්නේ header and footer නේද? header and footer. right. අපි බලමු මම ඔයාලට පෙන්නන්නම් ICT 10 එකේ මම දාලා තියෙනවා ටියුට්ස් grade 10 ටියුට්ස්. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එක word වල අපි කතා කරන්නේ word processing මම ඒ ෆයිල් එක ඕපන් කරන්නම්. right. ඕපන් වෙනවා. right. මෙන්න මේ ටියුට් එක නේද පුතාලට හම්බෙලා තියෙන්නේ? මේකනේ දැන් ඔය කරන්නේ නේද අපි? ඔව් සර්. ඔව් සර්. මේ ටියුට් එක එතකොට හදලා තියෙන්නේ වර්ඩ් වල. ඔයාලට පේනවා ඇතිනේ දැන්. අපි දැන් උතන්ට යමු බලන්න. අපි දැන් කතා කරගෙන යන්නේ කට් කොපි පේස්ට් ඔක්කොම කතා කරා නේද? දැන් මේවා පේන්නේ නැති මේ චූටි චූටි කෑලි මේ. දැන් මේවා මේ කෑල්ල කොටස වෙනම දාලා තියෙන්නේ මේ. වෙනම මේක දාලා තියෙන්නේ. අංක ටික වෙනම. තව පල්ලෙහාට යමු. මෙන්න මේ කෑලි මේ පින්තූර විදිහටම අරගෙන තියෙන්නේ. ෆොටෝස් විදිහට අරගෙන තමයි මේකට ඉන්සර්ට් කරලා තියෙන්නේ. තව ටිකක් පහළට යමු. ටේබල් ගැන කතා කරා. ඊට පස්සේ pictures shapes අපි අන්තිමට ආවා header and footer. මෙතන තමයි අපි අදිසන්ධාන නැත්නම් hyperlink පාවිච්චි කරේ වෙන්න header and footer 21 වෙනි එක. එතන මොකද්ද මේ header මොකද්ද footer කියන එක මම පෙන්නන්නම් අපේ මගේ මේ පාවිච්චි කරලා තියෙන document එකේ. එතන මේ document එක වලට පේනවා ඇති මේ එක පිටුවක් අපි අරගත්තු මම මේ පිටුවේ මැද ඉන්නේ. පිටුවේ උඩ ඔයාලට පේනවාද ටියුට් number 6 word processing Microsoft Word කියලා ලාවට පේනවා ICT O level කියලා වලගේ ටියුට් එකේ වැදිලා තියෙනවා print වෙලා තියෙනවා නේද ඒක මෙන්න මේ ටික දැන් මම මෙතන ඩබල් ක්ලික් කරනවා ඩබල් ක්ලික් කරපුවම ඔන්න ටිකක් ඒක තදට පේනවා දැන් පුතා මේ ડોකියුමන්ට් එකක් අරගෙන ඒ ડોකියුමන්ට් එකේ සෑම පිටුවකම ඉහළින් හරි පහළින් හරි කිසියම් සටහනක් යොදන්න ඕනේ නම් තමයි අපි header and footer පාවිච්චි කරනවා. දැන් මම මේ උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ මේ ඇතුලේ ડોකියුමන්ට් එක එළිය අඩු වෙලා කළු ගතිය අඩු වෙලා මේක ඔන්න එළිය වැඩි වුණා. නේද? ඔන්න දැන් මේ ටියුට් එකේ මේ ටික තියෙනවා මේ මෙතන අපිට තව මොන හරි දෙයක් ටයිප් කරන්න පුළුවන් නේද? 2021 වගේ දාන්න පුළුවන්. ICT O level කියලා තියෙන ඒක වෙනස් කරයි. ඊට පස්සේ මේ පිටුවේ උඩට දාන එක අපිට කියන්නේ අපි කියන්නේ header එක කියලා පුතේ. දැන් මේ මම වෙනස් කරේ header එක. පොඩ්ඩක් පහළට ගියොත් මේක මොකක්ද? මේ මගේ නම තියෙනවා. ඊට පස්සේ යන සලන ආරම්භය ටික තියෙනවා. දැන් ඒ ටික වෙනස් වෙනවා නේද? දැන් මම වෙනස් කරලා දාලා තියෙනවා. ඔයාලා ඒකේ දාලා ඒක වෙනස් කරලා මොකද්ද? නේද? ওই ටික වෙනස් කරලා තියෙනවා.
right ඔය වගේ දාලා තියෙනවා මේ footer එක මේකට කියන්නේ මොකද්ද පුතේ footer එක footer ඒකේ තමයි මේ page number එකත් වැටෙන්නේ footer එකේ මේ විස්තර ටිකක් දාලා තියෙනවා ඊකට නම දාලා තියෙනවා මේ footer එක මේක හැම පිටුවකම මේ හැම පිටුවෙන් පිටුව හැම එකම හදන්න ඕනේ නෑ එක පිටුවක හැදුවා නම් ඇති පිටු ඔක්කොගෙම ඒක ඇප්ලයි වෙනවා හරිද පුතේ ඉතින් මෙන්න මේ වගේ එකක් අපි අපේ ડોකියුමන්ට් එකට යොදනවාට අපි කියනවා මේ උඩට දැම්මොත් ඒක header එක පහළට දැම්මොත් footer එක හරි අපි නම් බලමු මම close header and footer එකකින් ඉවත් උනේ ඒක මොන දැන් අහපු header and footer open කර ගන්නවා නම් මට පුළුවන් ක්‍රම විකල්ප දෙකක් එකක් insert එකට ගිහිල්ලා header click කරනවා එතකොට ඔන්න header click කරපුවාම අපිට තේරෙනවා මෙන්න මේ header එකක් insert කරන්න එනවා නේද අපිට අලුතෙන් දැන් තියෙන header එක වෙනස් කරගන්න ඕනේ නම් මේකේ මොකේද යන්නේ edit header මොකද්ද මේ තියෙන්නේ edit header ගියාට පස්සේ අපිට මේ තියෙන header එක වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ header එකකින් ඉවත් වෙන්න ඕනේ නම් මොකද්ද ක්ලික් කරන්නේ close header and footer ඔන්න අයින් වුණා එතකොට ඉවත් වෙනවා නේද එහෙම නැත්නම් අපිට මේ insert එකට ගිහලා footer එක change කරන්න ඕන footer ක්ලික් කරලා මොකද්ද යන්නේ edit footer ගියන් පස්සේ footer එක පල්ලෙහාක පෙන්නනවා ඒක ඉවත් වෙන්න ඕන මොකද ක්ලික් කරන්නේ close header and footer ඔන්න ඉවත් වුණා ඉතින් ඒ වගේ අපිට පුළුවන් ડોකියුමන්ට් එකකට අලුතෙන්ම header and footer දාන්න අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු මම අලුත් page එකක් ගන්නම් ඒ page එකේ මම අලුත් ડોකියුමන්ට් එකක් ගන්නම් ටිකක් පිටු ගානක එකක් ගන්නන්නේ right කවුරුත් දන්නවා ගන්න හැටි මොකද්ද මම අටි වැරදුනේ right දැන් හරි මම මේක copy කරලා පිටු ගණනාවක් පුරාවට දාන්න right දැන් ඇවිල්ලා තියෙනවා පිටු control C control V තමයි ගැව්වේ පිටු 10ක් ඇවිල්ලා තියෙනවා මේ පිටු 10ෙම මට මොකක් හරි header එකක් දාන්න ඕන මොකක්ද මම කරන්න කියලා බලන්න මේ මම හදපු page එක දැන් හිතන්නකෝ මේ page එකේ මම මේකට cover page එකකුත් දානවා කියලා මම insert එකට ගිහලා cover page එකකුත් assign කරනවා මම හරි cover page එකක් කැමති එකක් ඔන්න cover page එකකුත් දැම්මා හරි මේ cover page එක මම මේක දාන්නම් Microsoft Word කියලා දැම්ම cover page එකේ මාතෘකාවට ඊට පස්සේ එතන තමයි පිටු ටික යන්නේ හරි ටිකක් කුඩා කරලා බැලුවොත් ඔන්න පෙනේ මෙන්න මේ විදිහට අපිට පේනවා පිටු ටික වෙන වෙනම මේ පළවෙනි පිටුව එතනින් එහාට මේ අනිත් ડોකියුමන්ට්ස් ටික ඔක්කොම තියෙනවා page ටික දැන් මට මේකට ඕනේ header and footer එකක් දාන්න දැන් අපි header එකක් දාමුකෝ මට ඕනේ දැන් මේ word processing lesson එකට තමයි මම මේ ડોකියුමන්ට් එක හදන්නේ කියලා දාන්න ඕන නම් මම header එකක් දානවා word processing කියලා මම මේ header එකක් දාන්න මම මොකද පුතා ක්ලික් කරන්නේ insert එකට ගිහලා කොතනද කොහොමද header කියන එකට ක්ලික් කරන්න header කියන එකට ක්ලික් කරලා මට පුළුවන් වුණ නම් මෙතන තියෙන header styles ටිකක් තියෙනවා නේද කැමති header styles ටිකක් තෝරගන්න පුළුවන් ඔය සමහර ඒවාට ගොඩක් ඔය නේද ඒවට දානවා දැන් මේ කැමති header එකක් මම මේක තෝරගත්තා කියන්නකෝ ඔන්න එතකොට header එකක් apply වුණා assign වුණා මෙතන පිටු අංකත් එක්ක එන්නේ නේ header එකක් apply වුණා මේක උඩ පිටුවට විතරයි assign නේද බලමු කවන්නේ ඉතින් ඊට පස්සේ අපිට ඒක හරි නෑ වගේ නම් දැන් මේකට මම දාන්නම්කෝ word processing කියලා word processing නේද document නිකන් දැම්ම කියන්න document දැන් ඔන්න මම header එකක් දැම්මා close header word processing කියලා දාලා තියෙන header එක දැන් මේකේ එක පිටුවක විතරයි දර්ශනය වෙන්නේ බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා different odd and even page කියලා අපි තාම එක දැන් බලමු style එකේ වෙනසක් අනිත් එකට ආවේ නැද්ද අපිට ඕන නම් header page එකේ නැත්තම් අවශ්‍ය නැ දාන්න ඕනේ නැත්තම් අපිට පුළුවන් header and footer එකේ different first page කියන එක අයින් කරන්න මේ design එක assign උනේ නැහැ මේකට පොඩ්ඩක් බලමු වෙන එකක් දාන්න insert එකට ගිහිල්ලා header එක දාමු හරි එනවනේ දැන් පිටුවකම මේකේ different odd and even page කියන එක අයින් කරමු
ඔන්න පළවෙනි පිටුවේ ඉන්නවා. දෙවෙනි පිටුව ඇරලා තුන්වෙනි පිටුවට එනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා. show document text. මේක දැම්මොත් එන්නේ එකකවත් එන්නේ නැතු වෙනවා නේද? එක පිටුවකට විතරක් දාන්න පුළුවන්. මේක දාමු. ඔන්න පළවෙනි පිටුවට ආවා. හරි. එනවා හැබැයි මේ ඊළඟ පිටුවට එන්නේ නැහැ. මේක එක ඉරට්ටේ ඔත්තේ සංඛ්‍යාවල විතරයි එන්නේ. ඒක වෙනස් කරන්න තියෙන්නේ මෙතන විතරයි පුතේ. සාමාන්‍යයෙන් එන්න ඕනේ බලන්න පොඩ්ඩක් මොකද්ද කියලා go to footer. ඔයාලට පේනවා ඇති මේ උඩාපු head එක ඇවිල්ලා තියෙනවා. මම ඩබල් ක්ලික් කරපුවාම මේක ඉවත් වෙනවා. නැත්නම් close head and footer දාන්න පුළුවන්. මේ පළවෙනි පිටුව තියෙනවා, දෙවෙනි එක තියෙනවා, තුන්වෙනි එකට මේ odd pages ටිකට විතරයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් බලමු මොකද ඒ අවුල කියලා. බලමු මේක හරි. මම උඩ ඩබල් ක්ලික් කරා නැවත. different first page කිව්වොත් first page එක නැති වෙනවා. කලින් එකට එන්නේ. හරි. අපි මෙන්න මෙහෙම කරමු වැඩක්. මෙතන චුට්ටක් අයින් වෙමු අපි දැනට. මම මේක ගන්නම් අලුත් page එකක් ආයෙ හපව්. ඔන්න ගත්තා. චුට්ටක් දාලා බලමු අපේ insert එකට ගියා header වෙන එකක් ගමු බලන්න. සමහර ස්ටයිල් සෙට් වෙන්නේ නැහැ එකක් මොකක් හරි තියෙන ගැටලුවක් බලමු. මේක දාමු බලන්න. ඔන්න header එක ආවා. එක පිටුවයි තියෙන්නේ. ඔව් මේ ගොඩක් දුරට එන්න ඕනේ. දැන් මගේ මැෂින් එකේ කේස් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් එනවා. දැන් ඔන්න ආපහු බලමු. මම මේක කොපියක් දාන්නම් තව pages ටිකක් එන්න. right. දැන් බලමු. පිටු කීපයක් ගත්තා. දැන් හරි. දැන් හරි නේද? දැන් ඇවිල්ලා තියෙනවා. ඔන්න පළවෙනි පිටුව ඇවිල්ලා තියෙනවා. දෙවෙනි පිටුව ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි පිටුව, හතරවෙනි පිටුව හැම පිටුවකම ඇවිල්ලා තියෙනවා. දැන් මේ header එක තමයි මම මේ දැම්මේ. footer එක නෙමෙයි පුතේ. header එක දැම්මේ. එතන මෙතන document title කියලා තියෙන තැනට අපිට ඕන එකක් ගහන්න පුළුවන්. දැන් මම ගහන්නම්කෝ Microsoft Word කියලා ගියා. date කියලා තියෙන තැනට ඕන දිනයක් අද දිනේ දාන්න පුළුවන්. ඔන්න දිනේ සෙට් වෙනවා. එතකොට මේ අපි දාපු ටික පුතේ හැම පිටුවකම header එක විදියට උඩින් පෙන්නනවා බා. හැම පිටුවකම header එක විදියට පෙන්නනවා. ඊට පස්සේ දැන් මෙතන තියෙනවානේ මේ different odd and even pages කියලා අපි ඒක දාමු බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? odd page එකේ තියෙනවා ඔත්තේ සංඛ්‍යාවට දාලා එකේ තියෙනවා ඉරට්ටේ සංඛ්‍යාවේ නෑ. ඒ කියන්නේ එකේ තියෙනවා, දෙකේ නෑ, තුනේ තියෙන ඊළඟට. ඊළඟට පහේ තියෙන. ඒකයි මේ තියෙන්නේ. අපි ඒක අයින් කරමු. එතන හැම පිටුවකම එන්න ඕනේ. හරි. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම cover page එකක්. මුලට අපි insert කරගත්තොත් cover page එකක්. ඔන්න cover page එකක් insert කරගත්තොත් මේ cover page එකට නම් මදි. වෙන cover page එකක් තාම මේවා එක නේද? cover page එකක් දාගත්තොත් cover page එකේ ආවොත් ඒකේ මේ cover page එකේ තියෙන්න බෑනේ footer එකක් header එකක්. එහෙම තිබුත් කැතයිනේ. මේ උඩ දාන එක මේ cover page එකේ උඩට આવොත් ඒ නිසා තමයි මෙතන automatically වාව එක different first page. පළවෙනි පිටුව නැතුව නේද? පළවෙනි පිටුවට වෙනස් වෙන්න ඕනේ. පළවෙනි පිටුව වෙනස් එකක්. ඉතින් ඒක නිසා different first page දාපුවාම මේ first page එක නැත්තම් cover page එකේ full header එක හරි footer එක හරි හිටින්නේ නැහැ. ඒක මම check box එක අයින් කරොත් මොකද වෙන්නේ? නේද? ඒකට set වෙනවා. පේනවනේ. එහෙම දැම්මොත් කැතයි. ඒක තමයි මෙතන එක දාන්න තියෙන්නේ. අන්න එතනින් අපිට setting හදාගන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට header එකක් හරි footer එකක් හරි ඔහොම දානවා. අපි වගේ footer එකක් දාමු insert footer. footer එකටත් ගැලපෙන footer එකක් දාමු. අරකටම ගැලපෙන එකක්. මේ design වලින් තෝරගන්න පුළුවන්. මේක දාමු. ඔන්න පුතේ ඒක තියෙන්නේ footer එකක් ඔන්න පිටු number. පිටු අංක ටික තමයි තියෙන්නේ. අංක 1 අජිත් කියලා වැරලා තියෙනවා. ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. දැන් type කරමු 2 3 වෙනස් වෙනව නේද? 4 පිටු අංක ටිකත් වැටෙනවා. එහෙනම් පුතේ header and footer එකේම පිටු අංක ටික දාන එක තමයි වඩාත්ම හොඳ. එතකොට අපිට කැමති design එකකට අපිට දාගන්න පුළුවන්. ඒ වගේම header and footer එකට අපි කැමති photo එකක් දාගන්න පුළුවන් ඕන. නේද? මොනම් header එකට photo එකක් දාන්න. එහෙම පුළුවන්. insert එකට ගිහිල්ලා නේද? insert එකට ගිහිල්ලා මේකේ නම් design layout insert
සමහර ස්ටයිල්ස් වලට බෑ වැඩි කරන්න. මේ ස්ටයිල් එකට බෑ. අපි අලුත්ෙන් වෙන එකක් ගමුකෝ. footer edit header insert මේ ස්ටයිල් එක වෙනස් වෙන්න ඕනේ. මේක දාමු. insert සමහර ඒවාට pitch එක apply වෙන්නේ නැහැ. බලන්න ඔයාලගේ එකේ පුළුවන්ද කියලා insert එකේ pitch එකක් දාන්න පුළුවන් header එකට. header එක තෝරලා තියෙද්දි මොන බලන්න මෙතන දැන් තියෙන picture මම මෙතන දාමු පින්තූරයක් desktop එකේම තියෙන එකක් පොඩි එකක් දාමු insert කාය එකක් දාමු. දැන් අපි තුමු logo එකක් වගේ එකක් දාන්න ඕනේ අනිවාර්යයෙන්ම උඩින් හැම පිටුවකම හිටින්. එතන මේවා එකක් දාන්න පුළුවන්. එතන මේක හැම පිටුවකම උඩ දර්ශනය වෙනවා. නේද? logo එකක් වගේ දැම්මොත් එතන පින්තූරයක් එක්ක right. හරි නේද ඔය තියෙන්නේ? right. දැන් හරි. ආගේ පින්තූරයක් දාන්න පුළුවන් අපිට ඕනල්. head එකක් හැටියට, footer එකක් හැටියට දාන්න පුළුවන්, පහලින් දාන්න පුළුවන්. ඉතින් ඕක තමයි පුතා අපේ තියෙන head and footer කියන එක. අපි ඒක සටහන් කරගමු. insert වල head and footer තියෙන්නේ. අපේ note එකේ ඔයාලා දැක්ක එක head and footer මෙන්න මෙතන සටහන් කරගන්න. මෙතනම ලියා ගන්න. කොහොමද ලියන්නේ? මෙන්න මේ ඔයාලගේ ඉස්සරහින් පින්තූරේ තියෙනවා. ඒ පින්තූරේ පුතේ මෙන්න මේ උඩ ඉතලයක් ගහලා ලියන්න. මේකට කියන්නේ head. පහල එකට මොකද්ද කියන්නේ? footer. ඒ නම් දෙක දාන්න. විභාගෙට අහලා තිබ්බා. නේද? අහලා තිබ්බේ මෙහෙම වදන් සැකසුම් නැත්නම් word processing document එකක ලේඛනයක සෑම පිටුවකම දර්ශනය වනසේ පහලින් සටහනක් යොදන්නේ නම් එම සටහනට කියන නම එම සටහන යොදන ස්ථානයට කියන නම මොකක්ද කියලා අහලා තිබ්බා. මොකද්ද පුතා අපි එකට කියන්නේ? පහලින් දානවා නම් footer. පිටුවේ උඩින් දානවා නම් header. අපිට ඔයාලගේ ටියුට් එකේ මේ ස්ථානයේදී මේක header කියලා නම් කරන්න, මේක footer කියලා නම් කරන්න. මෙන්න මේකේ අපේ head and footer කියන එක යටතේ පොඩක් සටහනක් දාගන්න. මේක ඔයාලට medium එකේ කට්ටිය ගැලපෙන විදිහට translate කරලා දාගන්න පුතේ. එකින් එකට පොඩක් මේක මම කරගන්න බැරි නිසා head and footer අපි දාන්නේ මොකටද? ලේඛනයේ document එකේ ඉහළින් හරි top එකෙන් හරි bottom එකෙන් හරි page එකේ කිසියම් සටහනක් note එකක් දාන්න ඕන නේද? එහෙනම් අපි ඔක සරලව සිංහලෙන් ලියුවොත් එහෙම කොහොමද ලියන්නේ? ලේඛනයක පිටුවේ ඉහළින් හෝ පහළින් කිසියම් සටහනක් ඇතුළු කිරීමට භාවිතා කරයි. ලේඛනයක පිටුවේ ඉහළින් හෝ පහළින් top එකෙන් හරි bottom එකෙන් හරි නේද? කිසියම් සටහනක් ඒක තව කැලක් එකතු වෙන්න ඕනේ. සෑම පිටුවකම දර්ශනය වෙනසේ නේද? සෑම පිටුවකම දර්ශනය වෙනසේ කිසියම් සටහනක් යොදන්න භාවිතා කරයි කියලා දාන්න. සෑම පිටුවකම දර්ශනයේ කිසියම් සටහනක් යොදන්න. head and footer ඕක පැහැදිලි කරේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ලියන්න ඕනේ නැත්නම් ගැටලුවක් නැහැ. දන්නවා. ලේඛනයක ඉහළින් හෝ පහළින් සටහනක් note එකක් යොදන්න භාවිතා කරයි. note එකක් යොදන්න භාවිතා කරයි කියලා ලියන්න. ඇති. ඒක නොලියුවත් ප්‍රශ්නයක් නැහැ. නේද? අපි දන්නවා කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ වෙන්න ඒකේ මෙන්න මේ ලියා ගන්න තව ටිකක් මොනවද කොහොමද ඒක යොදන්නේ? යොදන්නේ කොහොමද පුතා? insert එකට ගිහිල්ලා insert ඊතලයක් insert කියලා අර එකක් දාන්න. මොකද්ද? select header and නේද? අපිට අවශ්‍ය පරිදි header එක හරි footer එක හරි තෝරගන්න. select header or footer. select header or footer. select කරගන්න header එක හරි footer එක හරි. ඊට පස්සේ මොකක්ද? select header or footer style. ඊට පස්සේ select කරන්න ඕනේ මොකද්ද? select header or footer style එකක්. නේද? header or footer style එකක් select කරන්න ඕනේ. කැමති එකක් තමයි. මේ තියෙන කැමති එක. ඊට පස්සේ මෙන්න මෙහෙම දැම්මට පස්සේ ඔන්න වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි ඒකට? නේද? ඊගාවට ටෙක්ස්ට් කරන්න පුළුවන්. අවශ්‍ය සටහන ටයිප් කරන්න. type the note you want. හරිද? අවශ්‍ය සටහන ටයිප් කරන්න. මොකක් හරි කමක්. ඒ වගේම මෙතනට දාන්න පුළුවන් මොනවද? insert එකට ගිහිල්ලා අපි කිව්ව මොනවද දාන්න පුළුවන්? shapes දාන්න නේද? ඔය shapes දාන්න පුළුවන්, පින්තූර දාන්න පුළුවන්. ඒ ඕන එකක් අපිට මෙතනට add කරන්න පුළුවන්. හරි. අන්තිමට close head and footer දාපුවාම
මේ දාපු එකම වුණත් හැම පිටුවකම දර්ශනය වෙනවා. ඉතින් පැහැදිලිද? ඔව් සර්. ඔන්න ඊළඟට නේද? ඒකටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් insert head and footer එකේම styles ගොඩක් තියෙනවා. ඔයාලා check කරන්න නේද? ඊගාට more footer from office.com ඕනනම් net එකෙන් download කරගන්න පුළුවන්. footer එක අයින් කරනවා නම් හරි header එක අයින් කරනවා නම් හරි remove footer පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ footer එකේ හරි header එකේ හරි මොකක් හරි වෙනසක් කරනවා නම් edit footer පාවිච්චි කරන්න පුළුවන්. edit footer සංස්කරණය කරනවා නම් edit footer එක යොදා ගන්න. right ඔය විදිහට අපිට header එක හරි footer එක හරි යොදන්න පුළුවන්. හරිද පුතාලා? සටහන් කරගත්තද? ඔව් සර්. අපි එමනම් එනවා ඊළඟ එකට. අපේ ડોකියුමන්ට් එකේ අපේ page එකේ අපි කතා කරපු එකේ අපේ ටියුට් එකට අනුව ඊළඟට තියෙන්නේ text box නේද? text box. මොකද පුතා text box කියන්නේ? ඔයාලගේ මේ රූප සටහනත් එක්කම පැහැදිලි වෙනවා. මොකද්ද මේ text box කියන්නේ කියන එක. text box එකක් කියලා කියන්නේ පුතේ අපි දන්නවා අපිට මොනවා හරි සමහර අය මේ වැරද්දක් කරනවා. අපි තුමු උදාහරණයක් හැටියට මොනවා හරි නේද? අපි මොකක් හරි ඇටවුමක් අඳිනවා. මොකක් හරි කමන්නේ අපි තුමු අපේ විද්‍යාව පාඩමකට හරි මොකක් හරි එකට මේ shapes දාලා අපි දානවා මොකක් හරි අඳිනවා නේද? දැන් මෙහෙම රූප සටහන් අඳිනවා. ඒ ඇඳලා ඒවා නම් කරනවා අපි නේද? අපි නම් කරනවානේ. එතකොට දැන් එහෙම නම් කරන්න ගියාපුවම අපිට ටයිප් කරන තැනක් කියලා තියෙන්නේ මෙන්න මේ කර්සර් එක තියෙන තැන. ඉතින් කට්ටිය මොකද කරන්නේ? ඕම ටැබ් ගහගෙන හරි ස්පේස් දාගෙන හරි මෙතනට ඇවිල්ලා ඉතින් ඕතන්ට ඔය හැරියට විතර ඇවිල්ලා ගහනවා ඕවල් කියලා ගහනවා. මේක රවුමක්. ඊට පස්සේ ආයෙත් මේ හැරියට විතර වගේ ඇවිල්ලා මේක නේද රෙක්ටැන්ගල් කියලා ගහනවා. ඔහොම ටයිප් කරලා ඊට පස්සේ ඉන්සර්ට් එකට ගිහිල්ලා ඉතින් තව වැඩ දානවා මේකට. ඉන්සර්ට් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම ඊතලක් දානවා. ඊහිස් දානවා වගේ. නේද? තවත් ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප්ස් වලට ගිහිල්ලා මෙන්න මේ ඊසකුත් දානවා මෙන්න මේකට වගේ. right. දැන් මේ විදිහට අපි මේ රූප සටහනක් හදලා නම් කරලා තියෙන එක මෙහෙම හරිද නැත්නම් මේකේ මොන හරි වැරද්දක් තියෙනවද? බැලුමට නම් හරි. වැරද්දක් නැතුවම නැහැ. මොකක්ද වැරද්ද? දැන් අපිට පුළුවන් ද මේ ඔක්කොම එකතු කරලා ගෲප් කරන්න? පුළුවන්ද පුතා? දැන් මේ අපිට පුළුවන් select එකට ගිහිල්ලා select object එකට ගිහිල්ලා ඔන්න මේ ටික ඔක්කොම select කරන්න ඕන. නැත්නම් ඔක්කොම select වෙනවා. select කරලා format එකට ගිහිල්ලා අපි දන්නවා පින්තූර ටික කතා කරාට පස්සේ මතකයි අපි group එක කියලා දුන්නා. මේ group කියන message මෙතන group එකට ගිහිල්ලා group කරනවා. ඔන්න group වුණා. ඔක්කොම ටික එකක් විදියට දැන් පින්තූර එක අපි document වල ඕන වෙනවානේ. දැන් මේක මම පහලට අදිනකොට වැඩේ මොකද වෙන්නේ? අර අකුරු ටික එනවද? එනවද පහලට? නෑ සර්. අකුරු ටික එන්නේ නැහැ. අකුරු ටික එන්නේ නැති හේතුව තමයි අකුරු අපි මේ text line එකේ තමයි type කරේ. ඒ නිසා අකුරු ටික එන්නේ නැහැ. එහෙනම් මොකක්ද අපි කරන්න ඕන? මොකක්ද කරන්න ඕන? අපි දැන් document එකක් කොහොම අපි හැදුවොත් එහෙම මේ වගේ ඔන්න රූප රවුමක් ඇඳලා නේද? ඊට පස්සේ අපි තව එකක් අර වගේම කොටුවකුත් ඇඳලා නේද? දැන් මේ නම් කරමුකෝ ඉතින් කැමති විදියට. ඊට පස්සේ අපි නම් කරනවා. එතකොට ඉතින් මෙහෙම කරන්නේ නැතුව අපිට තියෙන හොඳම දේ තමයි insert එකට ගිහිල්ලා පුතේ text box කියලා තියෙනවා එක. මොකද්ද තියෙන්නේ? text box. වෙන මේකට කියන්නේ text box කියලා. text box කියන එකට ක්ලික් කරලා නේද? මේකේ text box වර්ග ගොඩාක් තියෙනවා. අපිව තෝරගන්න අවශ්‍ය නැහැ. draw text box. අපි එකකින් තෝරගන්නේ draw text box. text box එක අපිට අඳින්නයි ඕනේ. draw text box තෝරගත්තා. ඊට පස්සේ ඔන්න side එකෙන් ඇඳලා. ඔන්නම ඇඳලා. ඇඳලා ඒකට මම දානවා rectangle කියලා නම් කරා. ඊට පස්සේ තවත් text box එකක් ගන්නවා insert text box draw text box මේක දානවා oval කියලා. දැන් පොඩි ගැටලුවක් තියෙනවානේ. මොකද්ද පුතා ගැටලුව? මේ වටේට කොටුවක් තියෙනවා. මේ කොටුවට කැමති නෑ අපි. මේ කොටුව අයින් කර ගන්නවා. මොකද කරන්නේ? අපි යනවා පුතා මේ format වලම මේ rectangle මේ text box එකටත් අදාළ format ribbon එකක් තියෙනවා. මේ format ribbon එකේ shape outline කියලා එකක් තුනකට පේනවා ඇති. shape outline හැඩතලයට අදාළ outline. දැන් මේ shape outline එක මොකක් කියලා දෙන්නේ අපි?
මොකක්ද දෙන්නේ? No outline. outline කියලා දෙනවා. මේකටත් දෙමු එකම. shape outline මොකද්ද? no outline. දැන් එහෙනම් outline එක නෑ. මට මේක තැනකින් ඕන තැනකින් අරන් ගිහලා තියන්න පුළුවන්. මතක තියාගන්න පුතේ මේ මැදින් උස්සගෙන නම් යන්න බෑ. අරන් යන්න ඕනේ මේක උඩ ක්ලික් කරාට පස්සේ වටේට තියෙනවා ලයින් එකක් නේ. මේ ලයින් එකෙන් අල්ලගෙන තමයි අරන් යන්නේ. ඔන්න අරන්. දැන් insert එකට ගිහිල්ලා shapes වලට ගිහිල්ලා අපිට පුළුවන් අර වගේම ඊතල දාන්න. හරිද? ඊට පස්සේ ආයෙත් insert එකට ගිහලා මම මේවා පෙන්වන්න ඔයාලට මේ කරනකොට මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මේවා ඕන වෙනවා. දැන් ප්‍රැක්ටිකල් මේ අවශ්‍යතාව හොයන්න බලන්න. නේද? දැන් එනම් පුළුවන් ද අපිට මේක group කරන්න. දැන් group කරන්න යනවා නම් මම මොකද කරන්නේ? මෙහෙම select කරන්න බෑ මට. මේකේ මේ cursor එක තියෙන්නේ මගේ pointer එකේ. මම තෝරගන්න ඕනේ මොකද්ද? අපි මේ home ribbon එකේ කෙළවරේම තියෙනවා select කියලා එකක් ඊතලයක්. ඔන්න select කියන එක තෝරලා select object කියන එක තෝරගන්න ඕනේ. select එකේ select object. එතකොට මේ cursor එක ඊතලයක් බවට පත් වෙනවා. දැන් ඔන්න හෝම ඇඳලා අතාරිනවා. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම ටික select වුණා නේද? oval එකයි rectangle එකයි arrow එකයි වටේ තියෙන text box ටිකයි ඔක්කොම select වුණා නේද පුතා? දැන් මොකද කරන්නේ? format එකට ගිහිල්ලා මොකද්ද? format එකට ගිහිල්ලා කියන්නේ Group. දැන් group තෝරනවා. දැන් මොකද වෙන්නේ මේ? දැන් අර වගේ ගන්න පුළුවන් නේද ඔබ්ජෙක්ට් එකත් ඔක්කොමත් එක්ක ඕන තැනකින් තියා ගන්න පුළුවන්. ඕන කුඩා කරන්න පුළුවන් ටිකක්. කිසි ගැටලුවක් නැහැ ලොකුවට ගැටලුවක් නැහැ. මේ බලන්න. කුඩාත් වෙනව නේද? යම් තාක් දුරකට කුඩාත් කරා හැකියි. හරි. අකුරු ටික කුඩා වෙන්නේ අනිත් ඔබ්ජෙක්ට්ස් කුඩා වුණා. ඉතින් පුතා මේ විදිහට අපිට වෙන් කරලා ඒ කියන්නේ ડોකියුමන්ට් එකේ අවශ්‍ය තැනක ටෙක්ස්ට් බොක්ස් එකක් යොදන්න පුළුවන්. අවශ්‍ය තැනක Tamanට අවශ්‍ය තැනක ටෙක්ස්ට් බොක්ස් එකක් තියන්න පුළුවන්. නැත්නම් ටෙක්ස්ට් එකක් තියන්න පුළුවන්. අකුරු ටිකක් තියන්න පුළුවන් Tamanට ඕන තැන. ඒ සඳහා තමයි පාවිච්චි කරන්නේ මේ ටෙක්ස්ට් බොක්ස්. එන පුතා ටෙක්ස්ට් බොක්ස් යටතේ අපි සටහන් කරගත්තොත් ડોකියුමන්ට් එකේ නැත්නම් ලේඛනයේ අවශ්‍ය තැනක සටහනක් යෙදීමට පාවිච්චි කරයි. නේද? අවශ්‍ය තැනක සටහනක් යෙදීමට භාවිත කරන ලේඛනයේ පිටුවේ අවශ්‍ය තැනක සටහනක් යෙදීමට භාවිත කරයි. ලේඛනයේ පිටුව තුල අවශ්‍ය තැනක සටහනක් යෙදීමට භාවිත කරයි. මොනවාරි කන්ටෙන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොනවාරි එතනට දාන්න පුළුවන්. හරිද පුතේ? කොහොමද අපි ඒක කරන්න කියලා ඊළඟට දාගමු. කොහොමද කරන්නේ? text box insert arrow එකක් දැම්මා text box ඊට පස්සේ මොකද්ද මේ sample text box තියෙනවා මම දන්නේ නැහැ කැමති නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන් ලොකු ඒවට මොකක් හරි පාවිච්චි කරනවා නම් නැත්තම් ඉතින් හොඳම දේ මොකද්ද insert ගියා text box ගියා මොකද්ද draw text box insert text box draw text box තේරුවා ඊට පස්සේ අපි අඳින්න ඕනේ අනිවාර්යෙන් ඔන්න ඔහොම අඳින්න ඕනේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට text box එක ඇඳ ගන්න. ඇඳගෙන තමයි අපි සටහනක් ගහන්නේ නේ සටහනක් දාන්නේ මේ විදිහට. ඊට පස්සේ මේ වටේ outline එක තියෙනවානේ වටේට. ඒතර මේ outline එක නැති කරන්න මොකද කරන්නේ? shape outline එකට කියලා මොකද පුතා? no outline දාන්න ඕනේ. no outline දැන් අපි ලියාගෙන ආවා නම් වලට කොහොමද ලියන්න තියෙන්නේ? insert තේරුවා, text box තේරුවා, draw text box තේරුවා නේද? අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න. නේද? අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න. ඒක ලියන්න. අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න. අන්න ඇඳගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? type the text that you want. අවශ්‍ය text එක type කරන්න ඊකවට. type the text මොන හරි text එකක් Tamanට ඕන එක type කරන්න මෙතන type the text අකුරු ටික type කරන්න text ඊට පස්සේ මොකද කරන්නේ මේ outline එක නැති කරන්න ඕන format shape outline no outline අවශ්‍ය නම් විතරයි outline එක තියන්න කැමති නම් තියන්න පුළුවන් අවශ්‍ය නැහැ සාමාන්‍යයෙන් නේද format shape outline ඊතලයක් no outline ගිහිල්ලා ඉවත් කරන්න පුළුවන් remove the outline
outline එක remove කරන්න පුළුවන්. no outline. ඔයාලා උතනින් color එකක් එහෙම තේරුවොත් මොකක් වේද පුතා? මෙන්න මේ වගේ තේරුවොත් එහෙම මොකද වෙන්නේ? outline එකට color එකක් assign වෙනවා. නේද? කැමති නම් එහෙම දාන්න පුළුවන්. මම නම් කියන්නේ no outline. outline එකක් එපා. හරිද පුතා? text box ගැන විතරක් නෙමෙයි අපි object එකක් එකතු කරලා මම group කරන්නේ අවශ්‍ය නම් ඒවා ඕන විදිහට arrange කරන්නේ කොහොමද කියන එකත් දැන් ඔයාලා දැනගත්තද? තේරුණාද ඒ ටික? ඔව් සර්. නැත්නම් අපිට නිකම්ම කිව්වා text box එකෙන් මේක දැම්මා ඉවරයි. එහෙම නෙමෙයි. ඔයාලා මේක practical කරන්න. මේ මම කරා වාගේම මේ අභ්‍යාස කරන්න. නේද? දැන් මේක YouTube එකටත් මේ වීඩියෝ එක අපි දැම්මට පස්සේ ඔයාලගේ මේ පාඩම් මම නැවත අරගෙන ආයෙ කොහොමද කරන්න කියලා නැවත ස්ටඩි කරන්න ඒත් එක්කම කරන්න. හොඳම දේ ඒකයි නේද? මේ වීඩියෝ එක යද්දි පවුස් කර කර ඊළඟ කොටස කරන්න. එතකොට හොඳට මතක හිටිනවා. දැන් මේ අහගෙන ඉන්න කරනවට වඩා එතකොට තමනුත් Word open කර ගන්නවා. වීඩියෝ එකත් පැත්තකින් දා ගන්නවා. වීඩියෝ එකේ චුට්ටක් බලනවා. Word වලින් ඒ ටික කරනවා. ආයෙ වීඩියෝ එකෙන් ටිකක් බලනවා. ආයෙ ඉතිරි ටික කරනවා. ඔහොම පුළුවන් self study කරන්න ඊට පස්සේ තනියම practical. හරි පුතා. ඔන්න එහෙනම් අපිට ඊළඟ එකට යන්නයි තියෙන්නේ. අපේ ඊළඟ එකට මොකද තියෙන්නේ? text box එකට පස්සේ මොකද්ද? word dart. කවුරුත් දන්නවා මේකනේ. word dart. මේකට කියන්නේ word dart කියලා. word dart එක තමයි අපි මට මතකයි අපි ඒ කාලේ ඉස්සරලාම් නේද? කම්පියුටර් වලින් ලොකු වැඩ කරන්න ඉස්සර පුළුවන්කමක් තිබ්බේ නෑ. අන්තර්ජාල පහසුකම් නෑනේ. ඉතින් වැඩිපුරම කරපු දේවල් තමයි කම්පියුටර් එක ඔන් කරලා එකක් තමයි ඔය paint වල චිත්‍ර අඳින එක. නේද? අනිත් එක තමයි word dart මේ Microsoft Word open කරලා word dart වලින් ලස්සන අකුරු design කරන එක. දැන් shapes වලින් හැඩතල හදලා එක එක නිර්මාණ කරන එක. නේද? PowerPoint වලින් පොඩි presentation හදන එක. ඕවා තමයි කරේ දවස්. දැන් කාලේ අන්තර්ජාල පහසුකම් එක්ක ඒවත් එක්ක හිර වෙලානේ ගොඩක් අය local machine එකේ වැඩ කරේ නෑනේ නේද? ඉතින් පුතා මේ word dart කියලා කියන අපේ document එකට ටිකක් නිර්මාණාත්මක අකුරු නිර්මාණාත්මක text යොදා ගන්න ඕනේ නම් පාවිච්චි කරන්න පුළුවන්. insert එකට කියලා insert එකේ තියෙනවා word dart. insert word art කියලා තෝරන්න වෙන මේ styles කීපයක් තියෙනවා. කැමති style එකක් තෝරගන්න පුළුවන්. ඉතින් පුතා මේකේ ලස්සන ලොකු හොඳ styles නෑ. මේ ටික තමයි තියෙන්නේ. කැමති style එකක් ඔන්න තෝරගත්තා. තෝරගෙන අපිට අවශ්‍ය වචනේ අපි නේද ටයිප් කරනවා. මොකක් හරි කමන්නේ අපිට ඕනේ ටෙක්ස්ට් එක අපි ටයිප් කරනවා නේද? මම නිකන් ගහන්නම්. ICT for students නේද? right මේක මට ගැලපෙන්නේ නැත්නම් මට පුළුවන් word dart එකකින් නැවත නේද කැමති එකට පරිවර්තනය කරනවා. මෙතනකොට ඒකෙම copy එකක් එන්නේ. මේක ඇති change word dart format එකට ගියා. මේ වගේ ඒක හරියන්නේ නැත්නම් වෙන එකකට මාරු වෙන්න පුළුවන්. කවුරුත් දන්නවා මේක ඉතින් ගොඩක් අය කරලා තියෙන එකක්මයි. මම වෙන නැවත කියලා දෙන්නේ. කැමති ඩිසයින් එකකට හදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලා සටහනක් දාගමු අපේ ටියුට් එකේම word dart එකේ බොහොම චුට්ටයි තියෙන මම හදපු කීපයකුත් උන දාලා තියෙනවා. මොකද්ද? නිර්මාණාත්මක අකුරු රටා නේද? text styles add කරන්න පාවිච්චි කරන්න. add the text style on the document එක මත text style එකක් මොනවා හරි add කරන්න පාවිච්චි කරනවා. නිර්මාණාත්මක අකුරු රටා ඇතුළත් කිරීමට භාවිතා කරයි. right කොහොමද කරන්නේ? අපි දැක්කා insert එකට ගියා. ඊයගම insert ඊතලයක් word dart ඊතලයක් select design that you want. මොකක් හරි style එකක් design එකක් තෝරගන්න. ඔන්න තෝරගත්තා. ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? ඒකේ type කරන්න. මොකද select style කැමති රටාවක් තෝරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? කැමති රටාවක් තෝරගෙන අවශ්‍ය text එක type කරන්න. type the text. අපි type කරන්න text එක මොනවා හරි. ඊට පස්සේ පුතා වෙනස් කරන්න පුළුවන් ඕන විදිහට. color එක change කරන්න පුළුවන්. මේ තියෙන්නේ color එක change කරන්න. මේක හැබැයි මෙහෙමයි. color එක change කරද්දී shape color නෙමෙයි වෙන මේ word color එක තෝරගන්න. රතු පාට.
ඒ ස්ටයිල් එකේම කලර් එක චේන්ජ් කරන්න පුළුවන්. ස්ටයිල් එකේ හිමමයි කලර් එක චේන්ජ් වෙනවා. මෙතනින් චේන්ජ් මේ ෆෝමැට් රිබන් එකක් එනවා ඒකටම. ඒකෙන් පුළුවන් කලර් එක චේන්ජ් කරන්න. මේ තව පුළුවන් අපිට දැන් මේක තව එකක් චුට්ටක් ස්ටයිල් එකක් අපි අරගමු. මේ ටිකක් මකන්න. මේ හැම එකක්ම බලන්න පුතාලා. දැන් මේක තව ටිකක් මම ලොකු කරනවා ඕන්න. මම තියෙන කියන්නකො. මේකට පුළුවන් ෆෝමැට් එකට ගිහිල්ලා ෂේප් ෆිල් එකට ගිහිල්ලා අපි අර ඉගෙන ගත්ත ග්‍රේඩියන්ට් දාන්න පුළුවන් ඕන මේ වගේ. ඔව් මේක ෂේප් එකට අකුරු වලට ග්‍රේඩියන්ට් දාන්න පුළුවන්. මේ තියෙන ග්‍රේඩියන්ට් ඔය වගේ දාන්න පුළුවන්. මෝ ග්‍රේඩියන්ට් එකට ගිහිල්ලා තව ඇඩ් කරන්න පුළුවන් මෝ ග්‍රේඩියන්ට් එකේ. ඔය තියෙන කැමති විදිහට පාට වෙනස් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම දාන්න පුළුවන්. මේකේ ලයිනර් වෙනුවට අපිට රේඩියල් රෙක්ටැන්ගල් පාත් ඕන එකක් තෝරගත්තම ලයිනම තියන්න. තියලා මෙන්න මේකේ අපි අර ටැබ් වල කලර් චේන්ජ් කරන්න පුළුවන්. මේකට මම දානවා රතු පාට. මේකට දානවා කහ පාට. මේකට දානවා නිල් පාට. මේකට දානවා කොළ පාට. right. ඒක ඊට පස්සේ අපිට හදා ගන්න පුළුවන් ඕන ගන්නට. දැන් කොහමද? අරට වැඩි හොඳයි නේද? ඔය වගේ අපිට හදාගත්ත එක අපි වෙනස් කරන්න පුළුවන් කලර් එක. දැන් අර තනි පාට විතරක් නෙමෙයි අපිට මේ වගේ වෙනස්කම් කරන්න පුළුවන්. මේක නැවත බලන්න ඕනේද? කොහොමද කරේ කියලා? අපි ඔන්න මේව කරා ඈ. ඔන්න බලන්න. දැන් මේකේ පාත් ලියන්න අවශ්‍ය නැහැ. ඕනනම් විතරක් සටහනක් දාගන්න මම එකින් එක කියන්නේ නැහැ. ඔයාලා බලාගෙන අපි මේක අර ෂේප්ස් වලටත් මේ වැඩේ කරානේ. ඒකම කරේ. ඉන්සර්ට් එකට ගියා. වර්ඩ් ආර්ට් එකට ගිහිල්ලා මම ඩිසයින් එකක් තෝරගත්තා. ඩිසයින් එක තෝරගෙන නේද? මම ගැහුවා කියන්නකො නකුරු ටිකක් ගැහුවා. ඊට පස්සේ මම කැමති ආකාරයට විශාලත් කරා ඕන විශාලත් කරා. ඊට පස්සේ මම මේකට දානවා අර වගේ නිර්මාණාත්මක අකුරු රටාවක්. ෆෝමැට් එකට ගියා. ඕන්නම් අපි දානවා මේකට ෆෝමැට් එකට ගිහලා මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ටෙක්ස්ට් ෆිල්. දැන් මෙතන තියෙනවා ෂේප් ෆිල්. දැන් ෂේප් ෆිල් දැම්මොත් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ෆිල් වෙන්න ඕන. ඒ නිසා ෂේප් ෆිල් දාන්න එපා. දාන්න ඕනේ මෙන්න මේ ටෙක්ස්ට් ෆිල් කියන එක. ටෙක්ස්ට් ෆිල් කියන එකේ තියෙනවා යට ග්‍රේඩියන්ට් කියලා. නේද? ග්‍රේඩියන්ට් එකේ තියෙනවා කෙලවරෙම යට මෝ ග්‍රේඩියන්ට් කියලා. අන්න ඒක තෝරගත්තා. ඒක තෝරගෙන අපි දානවා solid fill තියෙන්නේ. ඒකෙන් තෝරගන්නවා gradient fill කියන එක. තෝරගෙන ඕනනම් ඔයාලට පුළුවන් මෙතනින් රටා ගණනාවක් තියෙනවා. ඒ රටාවකට ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන රටා කීපයක් එක එක පාටි එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපිට කැමති රටාවකට මේක ආරෝපණය කරන්න අපිට පුළුවන් මෙන්න මේ tabs පාවිච්චි කරනවා. මේ tab 4ක් තියෙනවනේ. දැන් ඔන්න මට බා එක delete කරන්න පුළුවන් එක එක වරගෙන tabs ඔන්න දෙකයි තියෙන්නේ. මොන බලන්න පළවෙනි tab එකේ මම color එක තෝරනවා සුදු පාට. දෙවෙනි tab එකේ තෝරනවා රතු පාට. right එහෙම තියෙන්නේ. දැන් මේකේ radial නේ තියෙන type එක මට පුළුවන් මේක liner දාන්න. liner rectangle දාන්න පුළුවන්. path දාන්න පුළුවන්. ඔය වගේ. එතකොට තව ඩිසයින් වෙනස් වෙනවා. දැන් මේක ලයිනර් මන් දාලා ඔන්න බලනවා මොකද්ද කරන්න කියලා. තව ටැබ් දෙක තුනක් මෙන්න මෙහෙම ක්ලික් කරලා ගන්නවා. අරගෙන මෙතන තියෙන්නේ ඔන්න කහ පාට දැම්මා. මෙතන අර වගේම කොළ පාට දැම්මා. මෙතනට රතු පාට දැම්මා. මෙතනට තව පාටක්. තැඹිලි පාට දැම්මා. මෙතනට නිල් පාට දැම්මා. නිල් පාටත් එක්ක යන්නේ right. හැබැයි මෙතන ලයින් එකේ ඇන්ගල් එකක් අංශක 45ට තියෙනවා. මේක අංශක 90ට දැම්මම හරි. මොන එතකොට අර කෙලීම් වෙනවා. කොළ පාටින් කහ පාට ටිකක් මෙහාට එන්න ඕන. මේ කහ පාට එක පොඩ්ඩක් මෙහාට අදිනවා. මේක අපිට කැමති ආකාර හදාගත්තා. නේ? දැකලා පුතා. තේරුණාද?
ඔය ආකාරයට හදන්න පුළුවන් අපිට. තව shape effect තියෙනවා. ඉතින් effect assign කරන්න පුළුවන්. එතකොට නම් ඔය background එකේ අර පිටිපස්සේ තියෙන glow එක පොඩ්ඩක් අපිට හදන්න පුළුවන් ඕන විදියට. ඉතින් මේ වගේ designs ඔක්කොම ඕන එකක් මේකට දාන්න පුළුවන්. shadow එක. shadow option එක. shadow option එකට ගිහිල්ලා තව වෙනස්කම් කරන්න පුළුවන්. මේ word වල ගොඩක් වැඩ තියෙනවා පුතේ මේ. presets තියෙනවා ගොඩක් shadow option එක. කොයි පැත්තටද shadow එක එන්නේ? color එකක් මොකක්ද? black. නැත්නම් red. shadow එකේ type එක color එක change කරන්න පුළුවන්. නිල් පාට. නේද? ඊගා transparency ඕනද නැද්ද? එපා නම් අඩු කරා. size එක වැඩි කරන්න. නේද? ඊගාවට blur එක. නේද? ගොඩක් දේවල් හදන්න පුළුවන් පුතේ මෙතන. color එක. හරිද? right. එහෙනම් කරලා බලන්න පුතේ. මේ වගේ දේවල් කරලා බලන්න ටෙක්ස්ට් එක. ඒකේ මම ඔයාලට සටහනක් දුන්නද ලියාගන්න දුන්නා නේද? ලියාගත්තා නේද පුතා? නිර්මාණාත්මක අකුරු ඇතුළත් කිරීම සඳහා භාවිතා කරයි කියලා. ඔව් සර්. ඕකේ. එහෙමනම් අපි ඊළඟ එකට යමු drop cap කියන පාර්ට් එකට. drop cap වලට පේනවා ඇති රූප සටහනක් මේක පේනවා. 24 වෙනි එක drop cap. මේ විභාගයට අහපුවා පුතේ. කලින් අහලා තියෙනවා මේ drop cap ගැන. ඉදිරියටත් අහන්න පුළුවන්. ඒ නිසා මම මේ ටික කියලා දෙන්නේ. මේක ක්ලෝස් කරමු. තව එකක් වෙන මේකක් right. මම අලුත් එකට එනවා ලේසියනේ. මම එනම් අර රෑන් දාලා ડોකියුමන්ට් එකක් කැඩි කැඩි එහෙන්නේ. කැඩි කැඩි දැනෙන්නේ. ඔව්. චුට්ටක් කියමු. නෑ සර්. දැන් හරි ගියා. ඔයාගේ සිග්නල් එක කේස් එකක් වෙනද? මගේ නම් දැන් සිග්නල් ස්ට්‍රෙන්ත් එක හොඳයි ගැටලුවක් නැහැ. හරි. මම මෙන්න මේ ડોකියුමන්ට් එක ටිකක් එක්කාසු කරලා ගත්තා. right. දැන් මේ මෙන්න මේ මම මේ ගත්ත ડોකියුමන්ට් එක අරන් පොඩ්ඩක් බලන්නකෝ. දැන් මේක මම තව ටිකක් ඕනනම් කොපියක් දාගන්නම් මේකේ. දැන් මේ පිටු ගොඩාක් තියෙන ලේඛනයක් ඈ. හරි. දැන් මේක තව නිවැරදි වෙන්න ඕනේ විදිහක් කියන්න මට බලන්න මේ පැරග්‍රාෆ් එක. මේ පැරග්‍රාෆ් ගොඩක් තියෙනවා. පැරග්‍රාෆ් එකේ මේ alignment එක ගැන ඔයාලට satisfied බලන්න. මේ පැත්ත සමානයි මේ පැත්ත සමාන නැහැ. මොකද්ද මම කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? කියන්නකෝ. දෙපැත්තම සමාන කරන්න මොකද්ද මම තෝරගන්න ඕනේ? home ribbon එකේම තියෙනවානේ. මේ ටික ඔක්කොම select කරලා නේද? මම control A ගහන්නේ මේ. control button එකත් එක්ක A අකුර. ගහලා ඊට පස්සේ මොකද කරන්නේ? කවුරු හරි justify මේ තියෙන justify මේ මෙතන තියෙනවා justify කියලා. ඔන්න ඕක තෝරනකොට දෙපසින්ම එක එල්ල වෙනවා. දැක්කද? ඔන්න හරි. දැන් මෙහෙම දාපු එකට මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔයාලා දැකලා තියෙනවද පුතා? ඔයාලා දැකලා තියෙනවද මේ ඔය සමහර පොත්පත් තියෙනවා නේද? පොත්පත්වල සමහර පොතවල මේ කතන්දර පොත්වල තමයි විශේෂයෙන් නේද? ලොකු අකුරෙන් යන්න තියෙනවා. ලොකු අකුරෙන් යන්න තියෙනවා ඊට පස්සේ කමත් එක රටක කියලා තියෙනවා. කට්ටිය යන්න නැතුව කියවන අවස්ථා දකලා ඇති වුණ තරන්නේ. කතන්දර පොත් එහෙම කියවද්දි. බලන්න යන්න නැතුව කියපු කට්ටිය අත උස්සන්න බලන්න. පස්සේ තමයි දකින්නේ අර ලොකුවට තියෙන අකුර. තියෙනවනේ දෙයක් දැකීම වලට. ඔව්. නේද? ඒ කියන්නේ කමත් එක රටක කියලා තමයි කියන්නේ. පස්සේ තමයි දාන්නේ යන්න තියෙනවා කියලා තමයි එකමත් එක රටක කියලා තමයි කියන්නේ. ඉතින් අන්න ඒ වගේ අපි ડોකියුමන්ට් එකක පළවෙනි අකුර ටිකක් විශාල කරලා බලන්න. විශාල කරලා පෙන්නන්න තමයි අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ටිකක් විශාල කරලා පෙන්නන්න තමයි පාවිච්චි කරන්නේ මොකද්ද? drop cap කියන කමාන්ඩ් එක. drop cap. එනකොට අපි බලමු drop cap එකක් කොහොමද මේකට දාන්නේ. ඔන්න අපේ ડોකියුමන්ට් එක තියෙනවා. ડોකියුමන්ට් එකේ පළවෙනි පැරග්‍රාෆ් එකේ මෙන්න මෙතන ඔන්න තිබ්බා කර්සර් එක.
තියලා මම insert එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මොකද්ද කෙලවරේම මොකද්ද පේනවද drop cap කියලා දැක්කද drop cap කියන එක තෝරනවා ඒකේ drop cap එකේ අවස්ථා කීපයක් තියෙනවා drop cap එකේ අවස්ථා කීපයක් එකක් drop අනිත් එක in margin දැන් මම drop කියන එක තේරුවොත් ඔන්න මෙන්න මේ වගේ ඇවිල්ලා තියෙනවා මේ වගේ ඒවා දැකලා තියෙනවනේ පුතේ ડોකියුමන්ට්ස් වල තියෙනවා ලේඛන වල තියෙනවා දැකලා තියෙනවනේ මේ වගේ දැන් ඒවත් අපිට ඕන වෙනස් කරන්න පුළුවන් ඕන විදියට නේද දැන් මේක මෙහෙම තියෙද්දි drop cap එකේ මේ drop cap option එකට ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් drop cap option එකට ගිහිල්ලා මට ඕනේ නම් මේකේ පේලි කීපයක් පෙන්වන්න දාන්න පුළුවන් දැන් මෙතන පෙන්නන්නේ පේලි 3යි මේක පේලි 4ක් පෙන්වන්න ඕන නම් මොකද කරන්නේ කොතනද 4 කියලා දාන්න ඕන lines to drop 3 line 3ක් තමයි drop වෙලා තියෙන්නේ අපි line 5ක් විතර දාමු 3 4 5 ඕකේ දැන් බලන්න line 5ක් drop වෙනකොට line 5ක් drop වෙනකොට අපිට ගොඩක් විශාලයි තවත් අවශ්‍ය නම් අපි drop cap එකේ ඉතලයේ ක්ලික් කරලා drop cap option එකට ගිහිල්ලා line 5 6 7 8 නේද ඕන ගානක් දාන්න පුළුවන් ඊට සාපේක්ෂව අකුරු විශාලයි හරිද මෙන්න මේම තමයි මේ වැඩේ කරන්නේ drop cap දැන් මේක ඕන කෙනෙක් කියවොත් කියවන්න ගන්න ඉඩියෝ කියලා නේද ඉඩියෝ කියලා කියවයි පස්සේ තමයි v අකුරු දකින්නේ මොකක් කියලාද මේ ඇත්තටම තියෙන්නේ video හරි ඕකේ එහෙනම් අපි ඒක සටහන් කරගමු නේද drop ඊළඟට මේ in margin කියලා option එකකුත් in margin කිව්වොත් මේ margin එකත් එක්ක වැටෙන්නේ ඒක දාන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි දාන්නේ drop කියන එක තමයි right මේව ලියාගමු අපි අපේ ડોකියුමන්ට් එකේ අපි ලියන්න තැනින් ලියාගමු මොකක් කියලා ලියන්නේ නේද ලේඛනයේ පැරග්‍රාෆ් එකක එහෙම නැත්නම් ඡේදයක ලේඛනයේ පැරග්‍රාෆ් එකක ඡේදයක පළමු අකුර විශාල කර දැක්වීමට භාවිතා කරයි පළමු අකුර විශාල කර දැක්වීමට භාවිතා කරයි create a large capital letters at the beginning of a paragraph ඡේදයක පළමු අකුර විශාල කර දැක්වීමට භාවිතා කරයි create a large capital letter at the beginning of a paragraph එක පටන් ගන්නකොටම පළවෙනි අකුර capital කරන්න capital අකුරක් වට විශාල අකුරක් වට පරිවර්තනය කරන්න පාඩි ලේඛනයක පළමු අකුර විශාල කර දැක්වීමට භාවිතා කරයි හරිද පුතා හරි සර් ඊට පස්සේ ඒක ලියන හැටි කරන හැටි ලියාගමු කොහොමද කරන්නේ insert paragraph එකේ කොහරි තැනක ක්ලික් කරන්නයි තියෙන්නේ දැන් මෙහෙමනේ තියෙන්නේ paragraph එකේ මැද ක්ලික් වුණත් කමක් නැහැ මේ මෙහෙ ක්ලික් වුණත් ප්‍රශ්නයක් නැහැ select කරන්න ඕනේ නැහැ paragraph එක මෙහෙම select කරන්න අවශ්‍ය නැහැ paragraph එකේ කොහරි තැනක ක්ලික් වෙන්නයි ඕනේ ක්ලික් කරලා drop cap එකට ගිහිල්ලා drop හරි එමය එන්නේ ඒකට මෙහෙම ලියාගමු paragraph එක මත ක්ලික් කරන්න click on the paragraph click on the paragraph click on the paragraph drop cap insert ඊතලයක් drop cap click on the paragraph insert ඊතලයක් drop cap ඊතලයක් drop drop insert drop cap ඊතලයක් drop හරි මේ drop cap එක පෙන්වන්නේ මේ නැංගුරම් ලකුණෙන් නේද එතකොට ඒකෙන් තමයි අරක පෙන්වන්න බලන්න මේ නැංගුරම් ලකුණේ මොකද කරන්න කියලා අරකම තමයි තියෙන්නේ නේද විශේෂත්වයක් නෑ වගේ කිච්ච බලන්න පොඩ්ඩක් චෙක් කරන්න පුතේ මට අවුලා නෑ ඒක මොකද්ද කියලා border centering drop cap ඊළඟට මේ alright මේ තියෙන්නේ move the text remove frame
drop cap එක drop cap එකේ තවත් setting එකක් ගන්න පුළුවන් පුතේ මේකෙන් මේ නැංගුරම් ලකුණ මත ඩබල් ක්ලික් කරන්න. නැංගුරම් ලකුණේ මොකද්ද කරන්න කියලා ඇහුවා. මේක තමයි මාත් චුට්ටක් බැලි මම බලලා තිබ්බේ නෑ. ඔය චුට්ටක් බලන්න ඔයාලත් මේ නැංගුරම් ලකුණ ඩබල් ක්ලික් කරපුවම drop cap එකේ තවත් වෙනස්කම් බලා ගන්න පුළුවන්. round තමයි තියෙන්නේ none කියලා දුන්නාම text එකෙන් ඉවත් වෙනවා. බලන්න text එකෙන් ඉවත් වෙලා වෙනම පිටිනවා. නේ? ඒකයි වෙන්නේ. right? මේක නැංගුරම් ලකුණෙන් setting එකක් ගන්න පුළුවන් frame එක. round කියලා දාපුවම මේකට set වෙනවා. ඉතින් දැක්කද මේ ප්‍රශ්නේ අහුවේ කවුද මගෙන්? දිනුක. හරිද පුතේ? ඩබල් ක්ලික් කරලා බලන්න නැංගුරම් එක උඩ. මේ නැංගුරම් මත ඩබල් ක්ලික් කරලා බලන්න. එතකොට ඒකේ text wrapping වෙන හැටි, size එක, horizontal එක, vertical එක කොච්චරක් දෙන්න ඕනේ, move the text, lock anchor එක දාන්න පුළුවන්. මේ lock anchor එක දැම්මොත් ආයේ lock වෙලා තියෙන්නේ. right. හරිද පුතා? කරලා බලන්න. හැම එකක්ම පොඩ්ඩක් අත දා බලන්න. එකින් එකට. හරි. කවිඳුගේ එන්නේ නැද්ද පොඩ්ඩක් බලන්න. හැම එකම නැතුව ඇති අලුත් versions වලත් වෙනවද නැත්නම් මේ drop cap එකට ක්ලික් කරපුවාම මෙතන එන්නේ මෙති. හරි පුතා. එහෙනම් අපි ඊළඟ එකට එමු. මොකක්ද අපිට ඊළඟට තියෙන්නේ? equation. මොකක්ද තියෙන්නේ? equation. දැන් මේක නම් හරිම හරි වටිනවා. හරිම හරි වටිනවා වෙන්න මේක. දැන් මම මේක ගැන අහද්දි චුට්ටි ප්‍රශ්නයක් ඔන්න කට්ටියන් අහන්නම් මම අලුත් පිටුවකුත් ගත්තා equation එන්න කලින්. දැන් මම එදා පාඩම පටන් ගන්නකොටම ඇහුවා මේ ස්කූල් ටීචර්ලා එහෙම තමන්ගේ අම්මලා තාත්තලා ඉන්නවා නම් පොඩ්ඩක් ලං කරගත්තර කමක් නැහැ කියලා කිව්වා. බලන්න එහෙම මේ මම අහන්නේ නැහැ කවුද කියලා. මේ එහෙම ස්කූල් ටීචර්ස්ලා ඉන්නවා නම් කවුරු හරි කාගේ හරි අම්මලා තාත්තලා කවුරු හරි කමන්නේ. ගණන් උගන්වන ටීචර් කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් අත උස්සන්න නැත්නම් ඔයාලට කියලා දෙන්න හරි පුළුවන්. ගණිතය තමයි විෂය හැටියට කරන්නේ. කවුරු හරි ඉන්නවද? නැත්තම් ඔයාලට කියලා දෙන්න පුළුවන්. පොඩ්ඩක් අත උස්සන්න බලන්න එහෙම කවුද? තමන්ගේ අම්මා හරි තාත්තා හරි ගණන් ටීචර් කෙනෙක්. ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ. කවුරු ඉන්නවද? නැද්ද කවුරුත්? එක්කෙනෙක් ඉන්නවා. තව? හරි. එහෙනම් දැන් ඔන්න පොඩි වැඩක් තියෙනවා කරන්න. දැන් Word වලින් මොන වැඩේ කරුවත් ගණන් ප්‍රශ්න පත්‍රයක් හදන්න ගියොත් දැන් හිරුචිට පුළුවන් ඕනනම් ලං කර ගන්න ඕන නම් අම්මා හරි තාත්තා අම්මා නම් දන්නවා සමහරවිට මේ එහෙමනම් දන්නේ නැත්නම් මේක කොහොමද කරන්න කියලා ඔන්න ලං කර ගන්න පුළුවන් කතා කර ගන්න පුළුවන් මොකද්ද මේ ගණන් හදන්න නැත්නම් ගණන් සමීකරණයක් එහෙම දාන්න ගියාපම මේ Word වල හරි කතන්දරේ හරි අමාරු වැඩේ කරන්න නේද දැන් ඔය සමහරව අපි හිතමු මෙහෙම එකක් හිතන්නකෝ දැන් හිතන අංක අපි දැන් ප්‍රශ්න පත්‍රය හදනවා දැන් කවුරුත් දන්නා ඉස්සල්ලාම තියෙන්නේ සුළු කරන්න ඔන්න දැම්මා අංක 1 ප්‍රශ්නේ භාග ගානක් නේද භාග ගානක් දානවා අපි හිතමු 2කින් 1 එකතු කිරීම 4න් 1 නැත්නම් 4න් 1 එකතු කිරීම 8න් 3 හරියද මම කියන්නේ තුල්ලේ භාග කරලා ගන්න 4න් 1 එකතු කිරීම දාන්න මෙහෙම මම කියන්නකො මේක දාන්න හැටි ප්‍රශ්නාංක 1 දාලා තියෙන්නේ ඔන්න 1 දැම්මා ඊකට එකතු කිරීම ලකුණක් දැම්මා මෙතනින් 3ක් දැම්මා ඊට පස්සේ enter කරා enter කරලා මෙතනින් 2 ටයිප් කරා ඊට පස්සේ මෙතන 4 ටයිප් කරා ඊට පස්සේ මොකද කරන්නේ මම මේ කරන්නේ මේ සාමාන්‍ය කරන හැටි කට්ටිය තමයි Word පාවිච්චි කරලා කරන හැටි හැබැයි ඒක වැරදි කියලා මම මේක ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් මෙහෙම ගන්නවා අරගෙන insert එක අරගෙන shapes අරගෙන මෙන්න මේ line එක අරගෙන මොකද කරන්නේ අඳිනවා line එක මැදින් ඔන්න මේ කරන හැටි මම මේ කියන්නේ ඊට පස්සේ කළු කරනවා ඊට පස්සේ මේ line එකම අපි දන්න එයාලා දන්න ඒවා ටික තියෙනවා ඒ ටික පාවිච්චි කරලා කරනවා copy කරනවා ඊට පස්සේ paste කරනවා තව ඉරක් ආවා ඒ ඉර අරගෙන මෙතෙන් තියෙන ඔන්න පළවෙනි ප්‍රශ්නේ හරි ඔන්න ඒක හරි කියලා ඔන්න ඊළඟ එකට යනවා ප්‍රශ්නාංක 2 කියලා ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ගන්න. දැන් පුතා මේක මේ ඇත්තටම බැලුමට ටිකක් පේනවද හරියට? සමාන ලකුණක් එහෙම වුණොත් එහෙම සමහර මෙහෙමත් කරනවා. ඉන්සර්ට් එකට ගිහිල්ලා අපි දැන් දන්න දේවල් නේ පාවිච්චි කරන්නේ ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන ටෙක්ස්ට් බොක්ස් එක මෙතනට දාලා ඒකට සමාන ලකුණක් දානවා. දාලා වටේට කොටුව තියෙනවානේ. කොටුව තින් දාන්න අපි දන්නවා කතන්දරය මොකද්ද? shape outline එක මොකද කරන්නේ? no outline දානවා. දාලා වුණ සමාන ලකුණු මෙතනට ඇදලා තියෙනවා. ඕම් ඔච්චරයි
ඕකේ ගන්න හරි. ටිකක් පිළිවෙලට තියනවද? තියනවද නැද්ද? නෑ සර්. පිළිවෙලට නැහැ මේ පැල්ල වෙලා තියෙනවා. දැන් මේ ධන ලකුණු උඩට ගිහිල්ලා තියෙනවා. මේවට සෑහෙන දැඟලුවා. හැබැයි මේ වැඩේ හරි සරලව කරන්න පුළුවන් එකක් තමයි equation. මම මතක් කරන්නම් කොහොමද කරන්න කියලා. අපේ word වලම තියෙනවා equation insert වල තියෙන්නේ. දැන් අංක 1 කියලා දැම්මා නම් insert එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා කෙලවරේම equations. මේ equations. එහෙනම් මම මොකද කරන්නේ මෙන්න මේ equation මත ක්ලික් කරන එකපාර. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනටත් අර text box එකක් වගේ එකක් ආවා. හරි ඊට පස්සේ මට ඕනේ අර ටයිප් කරන්න ඕනේ ගණනේ ස්වරූපයට අනුව මම මෙතනින් ඕන කරන බ්ලොක්ස් ගන්න පුළුවන්. බ්ලොක්ස් ගොඩාක් තියෙනවා මේ ගණන් වල පාවිච්චි කරන විවිධ සංකේත ලක්ෂණ ඔය තියෙන ඔක්කොම තියෙනවා. ඒක මම නා ෆ්‍රැක්ෂන් කියන එකට යනවා. මකට ඕන භාග සංඛ්‍යා නිසා ෆ්‍රැක්ෂන් එකට යනවා. ඔන්න පළවෙනි එක මේක ගත්තා. ඊට පස්සේ මට ඕනේ නේද එකතු කිරීමේ ලකුණක් ඔන්න එකක් ගත්තා. ඊට පස්සේ ආයෙ ස්පේස් එකක් තියලා තව ෆ්‍රැක්ෂන් එකක් ගත්තා. මෙන්න මේක. දැන් මොකද කරන්නේ? මෙන්න මේ තැන් වලට මම ටයිප් කරන ඕන කරන දේවල්. එකෙන් එක අතරින් එක මැද්දට එකක් ඕනනම් ස්පේස් එකක් තියලා ඔන්න සමාන ලකුණු. අකුරු ටිකක් ලොකු මදි නම් සිලෙක්ට් කරා නේද? හෝම් රිබන් එකෙන් අපිට ටිකක් අකුරු ටිකක් විශාල කරලා ගන්න ඕනේ. හරිද පුතා? දැන් මොකද කියන්නේ? වැඩේ ලේසි නේද? ලේසි. මොන බලන්න මම තව එකක් හදන්න. අපි වර්ගමූලයේ ගානක් ඕනේ. අපිට insert එකට ගියා fraction එකක් ගත්තා. මේ sequence එකක් ගත්තා. අරගෙන වර්ගමූලයේ ගණන් තියෙන්නේ මෙන්න මෙතන. radical කියන එකේ තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක. ඔන්න දැම්මා. හරි. මොන එතන දාන්න පුළුවන්. අපි කවුරුත් දාන්න එකක්. මෙන්න මෙතන ටයිප් කරන්නේ. මෙන්න මේ කොටුව ඇතුලේ ටයිප් කරනවා 25 වර්ගමූලය. නේද? ඊට පස්සේ ඊළඟ ගාන අංක 3. හරි ලේසි ගණන් ප්‍රශ්න පත්‍රයක් හදන්න මොනවා පාවිච්චි කළාද මේ? equation නේ. insert equations ක්ලික් කරා. මේ blocks එනවා ගොඩක්. දැන් අපිට ඔය A level ගණන් වුණත් මේකෙන් කරන්න පුළුවන්. O level විතරක් නෙමෙයි. තියෙන වර්ග ගොඩක්. මේ brackets එක එක type එකේ වුණා. functions දානවා නම් ওই sin cos එහෙම දාන්න පාවිච්චි කරන්න පුළුවන්. blocks තියෙනවා. කැමති block එකක් අරගෙන අපිට ගැලපෙන මේ ලඝු ගණන් වලට ඕන කරන දේවල් තියෙනවා. operators ගණන් වලට ඕන කරන දේවල් තියෙනවා. greater than equal වගේ දේවල්. script එකට ඔය නේද? ඒ වගේ ඒවා අපිට ඕන නම් පහේ දෙවෙනි බල ඉතින් ඒවා නම් ඕනේ අපිට අතනින් දාගන්න පුළුවන්. මේ superscript subscript එකකින් දාගන්න පුළුවන්. මෙහෙම දාන්න පුළුවන්. මොකද කිව්වේ? මේක නේද ගත්තේ? මේක. right. කොහොමද? පුළුවන් නේද ඕන ගානක් හදාගන්න. හදාගන්න නෙමෙයි. ගාන නිර්මාණය කරන්න ගැටලුව. ඉතින් ඒක තමයි ඒ සඳහා තමයි පාවිච්චි කරන්නේ fractions insert වල sorry equations කියන එක. එහෙනම් equations කියන එක අපි සටහන් කරගමු අපි ඊළඟ අභ්‍යාසය අපි ලියන්න ඕනේ. ගැටි equation කියන මේ කොටසක් තියෙනවා ලියන්න නේද? ලේඛනයට ගණිතමය සමීකරණ ඇතුළත් කිරීමට භාවිතා කරනවා. ලේඛනයට ගණිතමය සමීකරණ නැත්නම් අපි කියනවා මේ mathematical formulas නේද? ඇතුළත් කිරීමට භාවිතා කරයි. ලේඛනයට ගණිතමය සමීකරණ ඇතුළත් කිරීමට භාවිතා කරයි. ලේඛනයට ගණිතමය සමීකරණ ඇතුළත් කිරීමට භාවිතා කරයි. At common mathematical equation for your document such as the area of circle නේද? fraction මේ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් කීපයක් දාන්න. කරලා බලන්න ඕනේ. නිකන් දැන් මේ අහන් හිටියට හරියන්නේ නැහැ. ඔයාලා අරගෙන කරන්න. භාවිතා කරයි. කොහොමද කරන්නේ?
අපි කරන හැටිත් දාගමු. insert equations insert ඊතලයක් equations මත click on the equation අන්න click කරා නේ click කරලා මේක මෙතනට මම cursor එක click කරලා තිබ්බනේ මේක අංක 4 අපි cursor එක ගන්න එතනට එතකොට හරි අංක 4 මෙතනට ඕනේ equation එක insert equation උතර අදාළ තැනට එනවා ඊට පස්සේ නේද තමන්ට ඕනේ block එකක් structure එකක් select structures මොකක් හරි structure එකක් තෝරන්න select structure මේ වගේ structure තෝරනවා select structure and put the text නැත්නම් text එකක් දාන්න type the text මේ structure එකේ text එක type කරන්න 4 2 34 වගේ අපිට ඕන තැන් වල type කරන්න එච්චරයි ලොකු දෙයක් නෑ තේරුණාද පුතා හරිද හරි සර් හරි ඕකේ අපි එමනම් මේ ඊළඟ එකට එමු මොකක්ද ඊළඟ එක මේ දැක්කනම් ප්‍රශ්න පත්‍රයේ තුන හරි හදාගෙන ගියයි අපි ඉක්වේෂන්ස් පාවිච්චි කරලා symbols නේද symbol එකත් හරි ෂෝක ඉන්සර්ට් කරන්න පුළුවන් අපි දන්නවා අපිට මේ හැම symbol එකක්ම හැම character එකක්ම අපේ keyboard එකේ නැහැ නේද keyboard එකේ නැහැ ඉතින් සමහර අවස්ථාවල අපිට ඒවා එළියෙන් දාන්න ඕන වෙනවා සමහර සංකේත වලින් ඕන වෙනකොට අන්න ඒ සඳහා තමයි මේ symbols පාවිච්චි කරන්නේ ඉතින් symbols ගොඩක් තියෙනවා නේද අපේ document එකට add කරන්න ඕන සමහර අවස්ථාවල ගොඩාක් symbols තියෙනවා ඉතින් මේ symbols පාවිච්චි කරන්න පුළුවන් සමහර අය සිංහල type කරනකොට symbols පාවිච්චි කරනවා නේද සමහර keyboard එකේ නැති සමහර සංකේත ඔය සමහර තියෙනවා තියෙන මෙතන වොන්ට් කීපයක් තියෙනවා නේද මෙතන ඒවා හරි නැත්නම් අපිට යන්න පුළුවන් more symbol එකට symbol මත click කරලා more symbols මේ තියෙනවා මේක තෝරගන්න පුළුවන් නේද මේ දවස්වල හරි නේද මේ දවස්වල හරි කියන්න පුළුවන් ඕන මෙන්න මේක නේද කොවිඩ් මාරාන්තිකයි නේද දාන්න පුළුවන් මේක ඔය තියෙන්නේ ලස්සන ඕන තරම් ප්‍රමාණය මේ අකුරු ලොකු කරන එක ලොකු කරන්න පුළුවන් නේද නේද ඊට පස්සේ දැන් මේක emoji එකක් වගේ තමයි ඉතින් මේක තියෙන අපිට ඉතින් emoji word වල නැහැ word වල තියෙන මේවා තමයි තියෙන්නේ මොනවද symbols insert එකට ගිහිල්ලා symbol මත click කරනවා මේ ටික හරියන්නේ නැත්නම් more symbol එකට යනවා මේ තියෙන්නේ තව ඔය ෂෝක් එකක් තියෙනවා මේ පොතක් වගේ එකක් ඕනනම් මේ තියෙන්නේ insert ඕන තරම් add කරන්න පුළුවන් මේ තමන් කැමති පරිදි symbols ගොඩක් තියෙනවා මේ ඒ වගේ මෙවර අකුරු පාට කරනවා වගේ පාට කරන්නත් පුළුවන් නේද අකුරු පාට කරනවා වගේ අකුරු වර්ණය දෙන්නත් පුළුවන් මේකට රතු පාට අකුරු පාට කරනවා වගේ අකුරු වල වර්ණය මේකට දෙන්න පුළුවන් නිල් පාට නම් පාට හරිද පුතා ඒ සිම්බල් ගත්ත විදිහ ආයෙ චුට්ටක් පෙන්නන්න සිම්බල් ගත්තේ මෙතන insert එකේ symbols insert එකේ symbols මේ insert එකේ symbols මේ චුට්ටක් තියෙනවා sample ටිකක් ඒ ටික හරියන්නේ නැත්නම් තෝරගන්නවා මොකද්ද more symbol හරි දැන් ඔන්න එක්කෙනෙක් කියනවා අනේ ඔච්චර ලස්සන එව්වා නම් මගේ කම්පියුටර් එකේ නෑ කියලා. ඔයාගේ කම්පියුටරේ තියෙනවා පුතේ. නේද? කවිඳු කියන්නේ. මෙහෙම කරන්න. අඬන්න එපා. අඬනවා මට පේන්න. නේද? මොකද්ද කරන්න ඕනි? දැන් ඔන්න hina වෙන්න ඕන හොයාගත්ත ගමන් ඈ. සිම්බල් එක උඩ ක්ලික් කරා මේ ටිකේ නෑ more symbol එකට ගියා. පුතේ මේ ෆොන්ට් එකක් පෙන්වන්නේ මේ අපේ කම්පියුටරේ තියෙන ෆොන්ට් එකක්.
ඔයා තෝරගන්න wingdings කියන එක. මෙන්න මේ ෆොන්ට් එකේ තෝරගන්න wingdings WYNGDINGS wingdings අන්න ඒක තෝරගන්න. ඒකේ තියෙනවා wingdings 2 තියෙනවා තවත් ඒවා ඕනනම් තවත් තියෙනවා wingdings 3 තියෙනවා ඒවත් ඒ වගේ ඒවා තමයි විවිධ සංකේත wingdings දැන් බලන්න හොයාගත්තද කියලා මගේ කම්පියුටරේ නෑ කියපු කෙනා කවුද අපේ මේ බලන්න කණ්ණාඩියකුත් තියෙනවා කො හොයාගත්තද දැන් ඔය hina වෙන්නේ ෂෝක් එකකට කවින්දු හරි තියෙනවා හැමෝගේ කම්පියුටරේම තියෙනවා අර පරණ versions වලත් මේක තියෙනවා wingdings කියන එක තෝරන්න ඒක තියෙනවා right ඉතින් මෙන්න මේ වගේ symbols අපේ කම්පියුටරේට ගන්න පුළුවන් අපිට ඕන ආකාරයට අපිට ඩිසයින් වලට ආකෘති වලට ඕන එකකට ගන්න පුළුවන් අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් නේ ඒ වගේම කලර් කරන්නත් පුළුවන් කියලා මම කිව්වා ටෙක්ස්ට් එකකට ෆොන්ට් එකකට කලර් එකක් දානවා වගේ අපිට මේකට කලර් එකක් දෙන්න පුළුවන් ඉතින් මේවට ඕන අර වගේ ඩිසයින් ඒවා දාන්න පුළුවන් මේ වගේ මේ නේද අපි අර වර්ඩ් ඩාට් වල දාන සෙල්ලම් ඉෆෙක්ට් අනම්මන ඒවත් දාන්න පුළුවන් මේකට නේද නේද හරි ඔන්න මේක කොපි කරලා නේද අපි අරගන්න පුළුවන් මොකක්ද ඉන්සර්ට් එකට ගිහිල්ලා word dot ඒකෙන් paste කරන්න පුළුවන් මේක paste කරලා අර දාපු සෙල්ලම් ඔක්කොම මේකට දාන්න පුළුවන් මොනවාද නේද මොනවාද තව දේවල් මම මේ කියන්නේ ටෙක්ස්ට් එකට ගිහිල්ලා අපි අර දැම්මේ gradient එක එහෙම more gradient එකට ගිහිල්ලා ඒ සෙල්ලම් වුණොත් මේකට දාන්න පුළුවන් gradient fill එකට ගිහිල්ලා මේ වගේ වුණා හරි නේද තේරුණාද අර අකුරට දාන්න ඔක්කොම වැඩ මේකටත් දාන්න පුළුවන් අකුරක් විදියට යන්නේ හරිද හරිද පුතා අපි ඊළඟට යන්න දෙනවා හරි right okay හරි දැන් එහෙනම් අපි ගොඩක් ඉවරයි insert ribbon එකේ මම insert ribbon එකේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි කතා කරේ ඔයාලගේ insert ribbon එකේ අර තියෙන අංක ටික එහෙම දාලා තියෙන එකේ මේ කතා කරපු අංක ටිකට අදාළ දේවල් ටික පොඩි note එකක් දාගෙන ඒක fill කරගන්න එතකොට ඉතිරි ටික ඕනේ නෑ ලියන්න සටහන් කරන්නත් අවශ්‍ය නැහැ කතා කරපු ටික විතරක් දාගමු තව ගොඩක් දේවල් තියෙනවා මොකද සමහර අයගේ versions අනුව සමහර ඒවා නැති වෙන්න පුළුවන් ඒ නිසා මේ කතා කරපු ටික අනිවාර්යයි exam එකට එනවා මේ hyperlink head and footer text box word dot equation symbols මේ තෝරගෙන ටිකක් තමයි මම මේ කරේ හරි එහෙමනම් අපේට මොනවද තියෙන්නේ ඊළඟට layout එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ ප්‍රශ්න අංක 27 පිටු අංකය 10 පහත් දැක්කෙන page layout ribbon එක මගින් ඉටු කරගත්ත හැකි සර් symbol එකට දුන්නේ symbol එකට දුන්නේ නැද්ද ආයක ලියාගමු symbol එකේ note එක ලියාගෙන උටක් ගාලා ලියාගමු symbol එකේ note එක ලියන්න මෙහෙම මොකද්ද ලේඛනයට යතුරු පූර්වයේ නැති සංකේත යොදා ගැනීමට අවශ්‍ය විට භාවිත කරයි add symbols that are not on your keyboard නේද යතුරු පූර්වයේ නොමැති සංකේත ඇතුළු කිරීම සඳහා භාවිත කරයි රූප සටහන් යතුරු පූර්වයේ නොමැති සංකේත රූප සටහන් ඇතුළු කිරීමට භාවිත කරයි add symbols that are not on your keyboard හරි ඇතුළු පුර නොමැති සංකේත ඇතුළු කිරීමට භාවිත කරයි දාන විදියත් ලියාගමු insert arrow එකක් දාන්න ඊතලයක් දාන්න symbol insert ඊතලයක් symbol ආයෙත් arrow එකක් දාන්න more symbol එතකොට මෙන්න මේ එකක් එනවා more symbol ඊට පස්සේ select a symbol මොකක්hari symbol එකක් තෝරගන්න select a symbol ඊට පස්සේ මොකක්ද මොන බටන් එක press කරන්න insert select a symbol ඊට පස්සේ insert
හරි පුතේ? Hari sir. right. හරි. අපි එවනම් ජය විහානා version එක මගේ 2013 පුතේ. 2013 මගේ version එක Microsoft Word version එක. Office version එක 2013 2017 තියෙනවා 19 තියෙනවා එහෙම නැත්නම් versions තියෙනවා. ඉතින් ඒ වගේ activate ප්‍රශ්න එනවා. ඒවා කතන්දර ගොඩක් එනවා. මගේ version එකේ නම් එහෙම ප්‍රශ්නයක් ආවේ නෑ තාම. ඉතින් ඒවා එනකොට සමහර වැඩ කරන්නේ නැති වෙනවා. සමහර icons වැඩ කරන්නේ නැති වෙනවා. නේද? ඒක නිසා මේක කිසි ගැටලුවක් නෑ. හරි අපි එහෙමනම් ඊළඟ එකට යමු 27 වෙනි එකට. අපිට අද පුළුවන් තරම් අපි අද අවසන් කරමු ඈ. අද අපිට ඉක්මනින් අපේ ඊළඟ මාතෘකාවට ඊළඟ ටියුට් එකට යන්න පුළුවන්. right 27 වෙනි එක. මොකක්ද අපි කතා කරන්නේ? අපි කතා කරන්නේ page layout ribbon එක ගැන. ඔයාලගේ tool එකක් තියලා තියෙනවා page layout ribbon එක මෙන්න මේක. يعني මේ page layout ribbon එකේ තියෙන ටික තමයි මේ දීලා තියෙන්නේ වලට පේනවා ඇති. ඒකේ දැන් මේ මගේ තියෙන version එකත් එක්ක මේ තියෙන එකත් එක්ක මෙන්න මේ ටික හරි මේ ටික හරි ඔක්කොම මේ ටික මේකේ නෑ. මේ දෙක මේකේ තියෙනවා. අතන මේ watermark page color page border තියෙනවා තියෙන්නේ වෙනම view වල වෙනම දාලා තියෙනවා. මම ඒක පෙන්නන්නම් පස්සේ. right මේ ටික විතරක් අපි දැනට කතා කරමු. ඔයාලගේ 2007 version එක තියෙන කට්ටියන්ගේ මේ ටික මේ විදිහටම තියෙයි. ඒ නිසා ගැටලුවක් නැහැ අපිට කතා කරන්න අනිවාර්යයෙන්ම. එහෙනම් මුලින්ම margin ගැන කතා කරමු. මොකද්ද මේ margin කියන්නේ? මම අලුතෙන් පිටුවක් ගන්නම්. right. ඔයාලා මේ ඔයාලගේ ටියුට් එකම බලන්නකෝ පුතේ. ඔයාලගේ ටියුට් එකම බැලුවොත් එහෙම ඔයාලට වෙන්නේ පුතේ මෙන්න මේ ටික. මෙන්න මේ document එක දැන් මේ ඔයාලගේ ටියුට් එකේ මේ තියෙන්නේ. මේ පිටුවේ මේ මෙතන සම්පූර්ණ පිටුව පෙන්නන්නේ මේ පිටුවේ ඉඳලා මෙන්න මේ පැත්ත left margin එක මේ තියෙන මේ ඉඩක් ඒ කොටස. ඒ වගේම මේ ටේබල් එකේ බලන්න මේ ටේබල් එකේ මෙතනලා මෙතනට තියෙන දුර මේ දුරක්. ඒ වගේම මෙතන 27 වෙනි 27 කියලා මේ දාලා තියෙන මේ අකුරු ටික තියෙන්නේ. මොන ඔතනින් එන්න ඕනේ. එතන ඉඳලා උඩට බලන්න කොච්චරක් තියෙනවද. ඒ වගේම යට thesaurus කියලා තියෙන මෙන්න මෙතන අන්න එතන ඉඳලා පහළට. අන්න ඒ වගේ පිටුව වටේට වෙන් කරන ඉඩ තමයි අපි මොකක් කියලාද කියන්නේ මාජින් එකක් කියලා. නේද? හරි. ටියුට් එකේ අපි ලියන කඩයිරි දාලා තියෙන්නේ කොහොමද කියලා අහනවා මම ඒකත් එක්කම කියලා දෙන්නම් ප්‍රශ්න ඉදගෙන ඉමු නේද? ඔන්න මේ කඩයිරි දාන්න පුතේ ඉතින් අපි ගාව ඩොට් තියෙනවනේ මේ ෆුල් ස්ටොප් එක. ෆුල් ස්ටොප් මේ තියෙන්නේ. නැවතීමේ ලකුණ තමයි අපි දාන්න කඩයිරි. නැත්නම් තව එකක් තියෙනවා මේ පොඩි ඉරි කැලි දාන්න පුළුවන්. ඔන්න ඔය ටික. ඔන්න ඉරි කැලි දාන්න පුළුවන්. පොඩි ඉරි තියෙන ඒක ඔබාගෙන කරා. හරිද තිමෝ? එනත කඩයිරි දාන්නේ. right. ඔන්න බලන්න මේ දැන් ඔයාලා බලාගෙන පුතේ මෙන්න මේ කර්සර් එක. දැන් මේ මම අලුත් පිටුවක් ගත්තේ. මේ අපි ටයිප් කරන්න ඕන කරන තැන මෙන්න මෙතන තියෙන මේ උඩින් මේ පැත්තෙන් නේද? එන්න ඒකට තමයි කර්සර් එක තමයි අපි කියන්නේ ඒකට තමයි කර්සර් එක කියලා කියන්නේ. මේ මෙතන කර්සර් එක ගත්තොත් මේ උඩින් මෙතනින් උඩ টপ මාජින් එකයි left මාජින් එකයි cross වෙන තැන. අපිට ඕනම් බලා ගන්න පුළුවන් නේද? top margin එකයි left margin එකයි cross වෙන තැන. එතන තමයි margin මේ මෙන්න මෙතන cursor එක තියෙන. එතකොට මේ my පැත්තේ margin කොච්චරද මේ පැත්තේ margin කොච්චරද කියන එක පැහැදිලි. හිතන්න පුතේ දැන් අපි ඔය සමහර ලොකු පොතපත බලනකොට ටිකක් හිතන්නකෝ පිටු 200ක 300ක විතර ලොකු පොතක් බලනකොට ඕකේ පිටු 150ක් විතර වාගේ යනකොට පොත කැඩෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි නේද සමහර අවස්ථාවල. ඇයි භාගයට භාගයක් බලලා තියෙන්නේ. දැන් පිටුව පෙරලගෙන ගොඩාක් දුර යනකොට දැන් මාජින් ගොඩාක් අඩුවෙන් දාලා තිබ්බොත් අර පළවෙනි අකුරු පටන් ගන්න බෑ පොත නමනවා හොම කරලා නමන අකුරු ටික පේන්නේ නැතුව. එහෙම අත්දැකින් නැද්ද ඔයාලට? තියෙනව නේද? එනකොට අපිට සිද්ධ වෙනවා මේ පිටුවේ ටික ගොඩාක් විශාල පිටු ප්‍රමාණයක් සහිත ડોකියුමන්ට් එකක් අපි හදනවා නම් මේ පැත්තේ left margin එක ටිකක් වැඩි කරන්න. නේද? left margin එක ටිකක් වැඩි කරා. ඉතින් අපි එහෙම එකක් ගමු මේ ડોකියුමන්ට් එකම ගමු මේකේ කොපියක් ගමු අපි නේද? මේකනේ අපි ගමු කොපිය කොහොමද මේකේ කොපියක් ගමු නේද? බලන්න දැන් මම
ඔන්න මේක පේස් කරා මෙතන. දැන් මේ ડોකියුමන්ට් එක බලන්න. මේ ડોකියුමන්ට් එකේ මාජින් කොහොමද තියෙන්නේ? මේ උඩ ඉඳලා මෙතෙන්ටයි මෙතනලා මෙතෙන්ටයි මෙතනලා මෙතෙන්ටයි පහළ මේ ටික ඉඳලා මෙතෙන්ටයි. ඔන්න මාජින් ටික තියෙනවා. දැන් එතකොට මට මේ ડોකියුමන්ට් එක මෙන්න මේ ડોකියුමන්ට් එකේ මේ වගේ පිටු අරගෙන මම පිටු 200ක් විතර අරගෙන මේක බයින්ඩ් කරලා හැදුවොත් මේ අකුරු ටික කියව ගන්න පුළුවන් වේද බැරි වේද? නේද? ටිකක් ලං කරලා බයින්ඩ් කරොත් එහෙම කියව ගන්න බැරි වෙනවා. එහෙනම් පිටු ගන්න ප්‍රමාණය වැඩි වෙනකොට ලෙෆ්ට් මාජින් එක ටිකක් වැඩිපුර තියෙන්න ඕනේ කියලා මතක තියාගන්න. පොත්පත් හදද්දි නේද? පිටු 20ක් 30ක් හදනකොට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් පිටු 200ක 300ක ලොකු පොතක් හදනවා නම් left side එකේ margin එක වැඩි වෙනවා. එහෙනම් අපි ඒක මොකද කරන්නේ? page layout එකට ගිහිල්ලා margin තෝරනවා. page layout එකට ගිහිල්ලා margin තෝරනවා. තෝරලා margin තෝරලා margin තෝරලා ඔන්න ඒකේ තියෙනවා margin වල styles කීපයක් normal narrow moderate wide mirrored ඔය ගොඩක් තියෙනවා. දැන් අපිට එහෙම දාන්නත් පුළුවන් නේද? අඩුම අඩු margin දාගන්න මේ narrow එකක් දාන්න පුළුවන්. එතකොට අඩුම margin තියෙන බලන්න මේ ලං වෙලා තියෙන පේනවද? මේ උඩින් ලං වෙලා මේ පිටුවේ පරිම ප්‍රයෝජන අරන් තියෙනවා නේද? margin වල narrow කියන margin එක. ටිකක් ඉඩ තියෙන දාන්න පුළුවන් මේ moderate එකක් දාන්න පුළුවන්. තවත් තියෙනවා ටිකක් ඉඩ තියෙන margin එකක් උඩින් තමයි ඉඩ තියෙන මේකේ. වෙන මේක wide margin එකක්. ඉතින් wide දම කොහොම තියෙන margin එක ගොඩාක් වැඩි නේද? يعني ගැලපෙන්නේ නැයි තරම්. එහෙනම් එහෙම නැත්තම් අපිට පුළුවන් මේක මේ කයින් කරන්නම්කො මම දැනට insert වල තියෙන drop cap එක නම් දෙන්න. නැත්තම් අපිට lazy අපිට කැමති ආකාරයට margin ටික හදාගන්න. අනේ අපිට ඕන විදිහට margin ටික තියාගන්න අපි මොකද කරන්නේ? page layout එකට ගිහිල්ලා margin එකේ යටම තියෙනවා custom margin කියලා. මොකද පුතේ තියෙන්නේ? custom margin. custom margin එක click කරලා මම මේකෙන් දෙනවා left එක අඟල් 1යි. මේ හැම එකම අඟල ගන්න තමයි දීලා තියෙන්නේ. top එකෙන් උඩින් අඟලයි යටින් අඟලයි වමෙන් අඟලයි right එකෙන් අඟලයි. left එක මම දෙන්නම් ටිකක් වැඩි කරලා 1.52 විතර වගේ දෙන්නම්. 2 දුන්නා. okay right දැන් කොහමද හරි නේද මොන්න දැන් පිටුව මේ පැත්ත කොච්චර බයින්ඩ් කරත් ප්‍රශ්නයක් නැහැ වම් පැත්තට හොඳට මාජින් තියෙනවා තනි පිටුවක් නම් මේ වගේ ගොඩාක් මාජින් මේ පැත්තට ඕන වෙන්නේ නැහැ එහෙනම් පුතා මේක සටහන් කරගමු අපි වැඩි කතා කරන්න දෙයක් නෑ අපි දන්නවා මෙන්න මෙතන මාජින් යටතේ සටහන් කරගන්න මොකටද මාජින් පාවිච්චි කරන්නේ පිටුව වටා ඉඩක් නේද පිටුව වට අවශ්‍ය ආකාරයට ඉඩ තියාගන්න. අපි සම්පූර්ණ පිටුවම පාවිච්චි කරලා ලියන්නේ නැහනේ නේද? ડોකියුමන්ට් එක පිටුව වට අවශ්‍ය ආකාරයට margins තියාගන්න භාවිතා කරයි. Set the margin sizes for the entire document of the current section. නේද? මම දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. සරලව තේරෙන විදිහට දාගන්න පිටුව වට අවශ්‍ය ආකාරයට ඉඩ තබා ගැනීමට margin භාවිතා කරයි. පිටුව වට අවශ්‍ය ආකාරයට ඉඩ තබා ගැනීම සඳහා කියලා දාන්න කෙටියෙන්. පිටුව වට අවශ්‍ය ආකාරයට ඉඩ තබා ගැනීම සඳහා පිටුව වට අවශ්‍ය ආකාරයට ඉඩ තබා ගැනීම සඳහා භාවිතා කරයි. මොකද කරන්නේ margin ක්ලික් කරා අවශ්‍ය රටාවක් තෝරගන්න පුළුවන් කස්ටමයිස් කරන්න ඕන නම් මොකක්ද තෝරගන්නේ custom margin. හරිනේ මෙතනින් අවශ්‍ය රටාවක් තෝරගන්න පුළුවන් මෙතන තියෙන ටෙම්ප්ලේට් වලින් එහෙම නැත්නම් custom margin තෝරන custom margin එක තෝරලා අපිට අවශ්‍ය ආකාරයට margin එක දෙනවා. හරිද? ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ root එකේ මෙන්න මෙතන මේ margin කියලා තියෙන තැන මෙන්න පොඩි ඉඩක් තියෙනවානේ. ඒ ඉඩේ මෙන්න මේ margin වල icon එක පොඩ්ඩක් ඕනනම් ඇඳ ගන්න පුළුවන්. මේක දිහා බලනත් අඳින්න පුළුවන්. නැත්නම් ප්‍රශ්නයක් නැහැ මේ උඩ තියෙන හින්දා හැබැයි. උඩ තියෙනවානේ මම මේ page layout ribbon එකේ copy එකක් ඔයාලගේ tut එකට දාලා තියෙන්නේ. ඒ නිසා නැවත නැවත බලන්න ඕනේ මේක දැක්කම තේරෙනවා. හරිද පුතා? හරි නේද? ලියාගත්ත නෝට් එක. හරි සර්. ඔන්න ඊළඟට orientation. orientation එකත් අපිට ඉතා වැදගත් එකක්. මේ orientation කියන්නේ.
ඔරියන්ටේෂන් කියන පුතේ දැන් අපි අලුතෙන් ડોකියුමන්ට් එකක් ගත්තොත් අපි අලුතෙන් වැඩක් කරන්න යන්නේ දැන් නේද අලුත්ම වැඩක් කරන්න යනවා නම් ඔන්න page එක ගත්තා. දැන් page එක මම control button එකත් එක්ක press කරලා මැද තියෙන බෝලේ කරකවලා අපිට පුළුවන් මේක size කරගන්න කියලා මම පටන් ගන්න දවසේම කියලා දුන්නා. දැන් මෙන්න කුඩාම කරාට පස්සේ මට කියන්න මේ පිටුව තියෙන්නේ උස අතරද පළල් අතරද? පිටුව තියෙන්නේ අතට. මේ පිටුවේ මම ડોකියුමන්ට් එක හදන්න යන්නේ පිටුවේ උස අතට නෙමෙයි පළල් අතට. එහෙනම් මොකද කරන්නේ? මේක මාරු කරන්න වෙනවා orientation එක. එහෙනම් orientation එක මාරු කරන්නේ කොහොමද? page layout වල මෙන්න මේ margin එකට පස්සේ තියෙන orientation එකේ. portrait කියන්නේ උස අත, landscape කියන්නේ පළල් අතට. එහෙනම් orientation එක portrait දැම්මොත් උස අතට පිටුව හිටින්නේ. landscape දැම්මොත් පළල් අතට පිටුව හිටින අපි ડોකියුමන්ට් ගන්නකොට මේකත් ඉති විශේෂයෙන්ම බලනවා පිටුව කොයි පැත්තටද තියෙන්නේ උස අතටද පළල් අතටද කියන්නේ. ඉතින් අන්න ඒක සටහන් කරගමු. ඒකෙත් ඔයාලගේ අයිකන් එක ඇඳ ගන්න පුළුවන් නම් ඇඳ ගන්න. අපි ලිව්වොත් එහෙම ලියන්නේ නේද? Give your page a portrait or landscape layout. පිටුවේ පිටුවේ යුතු ස්ථානය නැත්නම් හැඩය. පිටුවේ හැඩය තෝරා ගැනීම නේද? උස අතරද පළල් අතරද යන තේරී. පිටුව උස අතරද පළල් අතරද යන තේරී. සරලව ලිව්වොත් එහෙම. ඉතින් ඉංග්‍රීසියෙන් ලියා ගන්න මේව ලියන්න පුළුවන් කවුරුත් දන්නවා. Give your page a portrait or landscape layout. පිටුවේ layout එක portrait landscape layout එක change කරන්න. හරිද? හරිද පුතා? සටහන් කරගන්න. හරි සර්. orientation කියන තැන ඔයාලා කැමති නම් මේ orientation එකේ මේ icon එක පස්සේ ඇඳ ගන්න. ඒක තවත් හොඳයි. මෙතන තියෙන එක මෙතන ඇඳ ගන්න. බලාගෙන හරි අඳින්න පුළුවන්. margin කියන එක මෙතන ඇඳගත්තා. orientation කියන එක මෙතන ඇඳගත්තා. ඔන්න ඊළඟට තවත් වැදගත්ම එකක්. මේක ගොඩාක් අය අතින් වරදිනවා. මොකද? තමන් ගත්ත පිටුව මේ වගේ අරගෙන size එකත් ඔන්න orientation එකත් ඔන්න portrait එකට හදලා margin උත් හදලා print out එක ගන්නවා. එතන හිතන්න cover page එකක් ගත්තී කියලා. print out එක අරගත්තට පස්සේ පුතා print out එකේ එක්ක උඩින් වැඩි වෙලා යටින් අඩු වෙලා යට කොටස කැපිලා lines පේන්නේ නැහැ වටේ දාපු මේ වගේ දේවල් එන්න පුළුවන්. දැන් ඉතින් 17 කල්පනා කරනවා මොකක්ද අවුල? අපි සාමාන්‍යයෙන් අපේ printer එක පාවිච්චි කරන paper size එක මොකද පුතා? කවුරුහරි දන්න කෙනෙක් කියන්න. ඔයාලා photocopy paper කියලා කියන්නේ මොන size එක? A4 A4 size. හරියටම හරි. එහෙනම් A4 size එකක් නම් අපි printer එකට දාන්නේ අපි design කරන්න ඕනේ එතකොට letter size එකේද? නෑ සර්. ඔයාලා computer එක on කරලා පිටුවක් අරගෙන මේ පිටුවේ document එක හදනවා ලස්සනට. අපි චුට්ටක්වත් හිතන්නේ අපි හදන පිටුවේ size එක මොකක්ද කියලා. එහෙනම් පිටුවේ size එක අනිවාර්යයෙන් මොකක්ද තියෙන්න ඕනේ? printer එකට දාන්න A4 පිටුවක් නම් පිටුවේ size එකත් මොකද්ද වෙන්න ඕනේ? A4. අන්න ඒක අනිවාර්යෙන් හදන්න ඕනේ. A4. නේද? සමහර අවස්ථාවල මටත් වරදිනවා සමහර ටියුට් එහෙම හදනකොට print out එක ගන්නකොට උඩින් පැනලා යටින් ඉඳ වැඩි එහෙම වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම size එක අරන් size එක A4 කරගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. size එක A4 තියෙන්නේ අර ඇමරිකාවේ සම්මත paper size එක තමයි letter කියන size එක. අපි letter කියන size එක පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන්නේ A4 size. A4 එකට මාරු කරලා වැඩ පටන් ගත්තොත් printer එකට දාන්නෙත් A4 size එකක්ම නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර අපි මේ පිටුව කම්පියුටරේ පිටුව තුල හදන size එකේ ඒ විදිහටම අතන print out එක ගන්න පුළුවන්. A4 small කියලා එහෙම එකකුත් තියෙනවනේ සර්. ඒ මොකක්ද? එහෙම එකක් තියෙනවද? A4 small කියලා එකක්? මේක නෑ හැබැයි. ඒවා තෝරගන්න එපා. normal A4 කියලා විතරක් තියෙන එක තෝරගන්න. A4 size එකේ අඟල් ගත්තොත් අඟල් 8යි 0.27යි 11.669යි අඟල් ගත්තොත් එහෙම. අන්නේ ගන්නට තියෙන්න ඕනේ. A4 small එකේ නැතුව ඇති size එක. ඒක පොඩ්ඩක් බලන්න. A4 size එක තෝරගන්න. අඟල් වලින් ගත්තොත් ඈ. මේක සෙන්ටිමීටර වලින් බලන්න පුළුවන්. නේද? මේක දැන් අඟල් වලින් තියෙන්නේ. අඟල් 8.27යි 11.69යි. මේ size එක තමයි A4 size එක තියෙන්නේ. right. ඔන්න size එක. එහෙනම් ඒකත් ඔයාලා සටහන් කරගන්න note එක මොකක් හැටියටද?
ඔයාලගේ ડોකියුමන්ට් එක ලියා ගන්න. මෙන්න මෙතන size එක ටියුට් එක හදලා තියෙන A4 size එක. ඒක තමයි මේකේ පැනල් එහෙම නැහැ. මේ ටියුට් එක හරි A4 size එක හදලා තියෙන්නේ. මොකද size කියන එක අංක 3 size පිටුවේ ප්‍රමාණය තේරීම සඳහා භාවිතා කරයි. size නේද? පිටුවේ ප්‍රමාණය select තෝරගන්න. choose a paper size for your document. නේද? පිටුවේ ප්‍රමාණය තෝරගන්න. paper size එක තෝරගන්න භාවිතා කරයි. size මත ක්ලික් කර කැමති size එකක් ලබා දෙන්න. මේ තියෙන size කීපයක්. size මත ක්ලික් කර කැමති මට දෙවෙනි එක කියනවා ඇහුන්නේ නැහැ. දෙවෙනි එකේ මොකද දෙවෙනි කිව්වේ? පිටුව උස අතරද පළල් අතරද යන්න වෙනස් කිරීමට භාවිතා කරයි කියලා මම කිව්වේ. පිටුව උස අතරද පළල් අතරද යන්න වෙනස් කිරීම. මේ සිංහල භාෂාවෙන් තේරෙන විදිහට කිව්වේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් කොහොමද කියන්නේ? portrait or landscape layout එක change කරන්න. change in page a portrait or landscape. එහෙම දැම්මත් කමන්නේ. හරි. ඔන්න ඊළඟට තවත් වැදගත් එකක්. එන මේ ડોකියුමන්ට් එක අපි ගමු. මේක drop cap එක නාන්න. හරි. දැන් මෙන්න මේ පිටුව බලන්න හොඳට. මේ ડોකියුමන්ට් එක මේ වගේ ලොකු පැරග්‍රාෆ් තියෙනවා. දැන් මම මෙන්න මෙහෙම කරන්නම්. මේක මම page layout එක දෙන්නම් orientation එක landscape. landscape දුන්නා අකුරු ටිකක් උතෝන්නම් තව ටිකක් කුඩාත් කරන්න. right. දැන් මම තව ටිකක් මේක ලොකු කරන්න. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ડોකියුමන්ට් එක කියවන්න පහසුද අපහසුද? කියන්නකෝ බලන්න. පහසුයි. අපහසුයි. අපහසුයි. ඇයි හේතුව? ඇයි කියවන්න අපහසුයි කි? ගොඩක් වැඩිද? එකම පේල් එක තියෙන. පේලිය දිග වැඩිද? කොට වැඩිද? දිග වැඩි. දිග වැඩි. ඔයාලට ওই කතන්දර පොත් එහෙම ලොකු පොත් කියවගෙන යනකොට එකම පේලිය දෙපාරක් කියවිච්ච අවස්ථා නැද්ද? තියෙනවා. ඒකට හේතු උනේ මොකද්ද ප්‍රධාන හේතුව? එකම පේලිය දෙපාරක් කියවෙන්න ප්‍රධාන හේතුව මොකක්ද? පේලිය දිග වැඩි. නේද? සමහර අය කියවගෙන යනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජී අධිකරු ජනාධිපතිතුමා අද දින පාර්ලිමේන්තුවට පැමිණියේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියලා ආයෙත් ඒකම කියවනවා නේද? නේද? ඒකම කියවගෙන යනවා. එතකොට මගක් දුර කියවනකොට තමයි තේරෙන්නේ අයියෝ මේක මම කලින් කියවුවානි කියලා. ඉතින් ඒ වගේ දේවල් ඔයාලට වෙන්න පුළුවන්. මේක කරගෙන යනකොට. ඉතින් ඒක නිසා මේ වගේ ડોකියුමන්ට්ස් දිගට දාන්නේ නැහැ. දැන් අපි ඒක හොඳම උදාහරණය තමයි ඔයාලා පත්‍රයක් කරන් බලන්නකෝ. මේ පත්‍රවල මෙහෙමද කියවන්න තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනවා පත්‍රවල මෙහෙම නෑ. මේවා ලේසි වෙන්න කියවීමේ පහසුව සඳහා පොඩි කොලම්ස් ගොඩකට බෙදලා තියෙනවා. දැකලා තියෙනවා. ඕනනම් ඔය ළඟ පත්‍ර කැලක් පොඩි කොලම්ස් වලට බෙදලා තියෙනවා. පෙළ පොතේ තියෙනවා මම හිතනවා. ඔයාලගේ අච්චු පොතේ ඒ වගේ කොලම්ස් වලට තමයි සමහර අවස්ථාවල තියෙන්නේ. ඒක දිගට නෑ. එහෙම කියවන්න අමාරුයි. එනමුත් මේ ડોකියුමන්ට් එකත් අපිට ඒ වගේම කියවීමේ පහසුව සඳහා තීරු ගණනාවකට බෙදා දක්වන්න. නැත්නම් කොලම්ස් වලට බෙදන්න පුළුවන්. කොහොමද අපි කරන්නේ? මම මේක සිලෙක්ට් කරා control A. control A ගහලා සිලෙක්ට් කරා. page layout size එකට පස්සේ මොකක්ද තියෙන්නේ? columns. size එකට පස්සේ දෙනවා columns කියලා columns මත ක්ලික් කරා. ඔයාලට එක page එකයි 1 තියෙනවා නම් 2 දාන්න පුළුවන්. page දෙක columns දෙකයි. 3 දාන්න පුළුවන්. columns 3කට වෙන් වෙනවා. තව ඕනනම් 3ට වඩා වැඩියෙන් ඕනනම් left right තියෙනවා. එතකොට ඒක එක පැත්තක් ලොකු වෙලා තව පැත්තක් කුඩා වෙලා වමට දකුණට වෙනස් වෙන එක තියෙන්නේ. 3 4 ඕනේ නම් more columns එකට ගිහිල්ලා number of columns 3 තියෙන එතන 4 දැම්මා. ඕකේ කරා columns ඕනනම් 5කට උනත් බෙදා ගන්න පුළුවන්. දැන් මොකද කියන්නේ? කියවන්න පහසුද අපහසුද? පහසුයි. දැන් මෙහෙම තියෙනවා දැකලා ඇති. එතකොට මේක කියවගෙන යද්දි මෙහෙමද කියවන්නේ video provide the powerful way to sign reading easier to in the එහෙමද නැත්තම් පහල කියවගෙන ගිහිලා අවසන් වෙලා මෙතනට එනවා. කොලම් එකෙන් කොලම් එකට තමයි කියවන්නේ. අපි කවුරුත් දන්නවා නේද?
ඊට මේ අතරතුරට පොඩි පින්තූරයක් එහෙම දැම්මොත් ඒකත් ලස්සනට assign කරන්න පුළුවන්කම තියෙනවා මෙතනට ෂෝක් එකට දැම්මයි කිසි ගැටලුවක් නැතුව නේද කොහොමද නේද මේ කායක බලන්න මෙතන පොඩ්ඩක් ඕන නේද ඔය බලන්න ලස්සන තියන්න පුළුවන් අපි ඒක ඉගෙන ගත්තා අර නේද rap text එක මතකයි නේද මේක පාවිච්චි කරලා ඕනනම් true වගේ දාලා නේද මෙන්න මෙහෙම දැම්මොත් මේ ડોකියුමන්ට් එකේ ඕන තැනකින් තියන්න පුළුවන් මේක නෙමෙයි අන්නෝම දාන්න පුළුවන් එතකොට පත්තරවලත් පුතා මෙහෙම තියෙන දැකලා තියෙනවද මේ පිටුවට රූපෙට ඉඩ දීලා මෙයා චුට්ටක් එහාට මෙහාට වෙලා අකුරු ටික ඉඩ දෙනවා කොහොමද දැකලා තියෙනව නේද දාන්න ඔව් මේ තියෙන්නේ ඕන තැනකින් තියන්න පුළුවන් අකුරු ටික එහාට මෙහාට වෙලා අකුරු මැකෙනවා නෙමෙයි මේ අකුරු එහාට මෙහාටලා ඉඩ දෙනවා දැන් මට මේ පින්තූර දාන එක නෙමෙයි මේක මම කලින් කරපු එක ඒකත් මම කිව්වේ එකයි මේ වගේ කොලම්ස් වලට වෙන් කරන්න පුළුවන් අහිනම් මෙහෙම ලියා ගමු page layout එකේ කොලම්ස් යටතේ ලියා ගන්න මොකද්ද විශාල ප්‍රමාණයේ ඡේද කියවීමේ පහසුව සඳහා තීරු ගණනාවකට බෙදීමට භාවිතා කරයි. විශාල ප්‍රමාණයේ ඡේද කියවීමේ පහසුව සඳහා නේද? කියවීමේ පහසුව සඳහා තීරු ගණනාවකට බෙදීමට භාවිතා කරයි. තීරු ගණනාවකට බෙදීමට භාවිතා කරයි. ඔන්නම් split your text into 2 or more columns. සරලව කියන්න පුළුවන් ඒ විදිහට මේක තියෙනවා. split කරනවා කියන්නේ කඩනවා වෙන් කරනවා. your text අපි type කරපු text එක into 2 or more columns දෙකකට හෝ කීපයකට split කරන්න column එක columns කීපයකට බෙදන්න පාවිච්චි කරනකොවත් කමක් නැහැ. හරි. කියවීමේ පහසුව සඳහා for easy to reading නේද? හරි. හරිද පුතා? හරි සර්. හරි. okay. එහෙමනම් මොන්න ඒකත් හරි ඈ. මෙතන columns. ඕනනම් මෙතන මේ columns එක ඇතුලේ ඕනනම් තව line දාන්න මේ columns option එකේ තව වැඩ තියෙනවා බලන්න ඕනේ. මම දැන් මේ ටික කියලා දුන්නාට මේ more columns එකට ගියාම තව තියෙනවා වැඩ. මම මේකේ තියෙන මේ 1 2 left right ඒ ටික තියෙනවා. line between එක tick mark එක දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? columns අතර line එකක් ලස්සනට ඉන්නපන්. columns අතර line එකක් assign කරන්න පුළුවන් බලන්න show line. columns වල more columns තව වැඩ තියෙනවා මේ වගේ මේ. සම්පූර්ණ document එකටම දෙනවද නැත්නම් this point forward මේකත් තියෙන පොඩි පොඩි වෙනස්කම් මේ තෝරගත්ත කොටසකට විතරක් දෙනවද එහෙමත් තියෙනවා. ඒකත් selection එකක් දාලා දෙන්න පුළුවන් මම හිතන්නේ. මේ වගේ කතන්දර ගොඩක් තියෙනවා බලන්න columns යටතේ තියෙන මෙන්න මේ more columns වල තව වැඩ තියෙනවා. right එහෙමනම් ඒ ටික හරි මම එන්නම් ඊළඟ එකට columns එකට පස්සේ watermark මොකද්ද මේ watermark කියන්නේ? සාමාන්‍යයෙන් අපි නම් දන්නේ වතුරේ මොනවද සලකුණු නේද? වතුරේ සලකුණේ නැද්ද ඉරක් ඇඳ තින්නවද? watermark කියලා එකක් කියන්නේ මොකද්ද? නේද? බලමු අපි නේද මොකද්ද watermark. right මම මේ line between අයින් කරන්න. මේක මම කැමති paragraph 3කට විතර වාගේ බෙදන්න. බෙදලා මම මේකේ orientation එකත් portrait වගේ දාන්න උසාතට මොකද තියෙන්නේ document එක. හරි. නැත්තම් තව දාන්න columns දෙකකට දාන්න හරි. මේ watermark කියන එක නම් ඉතින් මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. ඔයාලා දන්නවා. නේද? දැන් ඔයාලගේ තියෙන ටියුට් ටිකක් අරගෙන බැලුවොත් එහෙම. සමහර සර්ලා එහෙමත් දාලා තියෙනවා නේද? ඔය පිටුව මැද්දෙන් හරහට හරියටම අපි නැති කෙනෙක් කියමු. චාල්ස් ඩාවින්, ඇරිස්ටෝටල් කියලා දාලා තියෙනව නේද? යුක්ලිඩ් කියලා දාලා තියෙනව නේද? නැද්ද? තියෙනවා සර්. ඔය කොහොමද? මම මේ සර්ලාගේ නම් නෙමෙයි කිව්වේ ඈ. හරි. ඇයි එහෙම දාන්න කියලා මම නිකමට අහන්න ඔයාලා දන්නවද ඇයි එහෙම දාන්න කියලා? ඇයි එහෙම දාන්නේ පුතේ? ඇයි එහෙම දාපම් සමහර අවස්ථාවල අපිට මේ ඔයාලට අකුරු ටික හොයාගන්නත් බෑ අකුරු සමහර කැපිලා තියෙනවා අකුරු කළු වෙලා ෆේඩ් වෙලා එහෙම වෙලා වෙනවා නේද සමහරලාට හොයන්නත් බැරි නේද?
මං අහනවා ඔයාලගේ ඇයි එහෙම දාන්නේ? වෙන කෙනෙක් කොපි කරොත් වෙන එයාලගේ ඩොකියුමන්ට් එක වෙන කෙනෙක් හොරේ අරගෙන ගිහිල්ලා කොපි කරලා දාන්න බැරි වෙන්න. ඒ කියන්නේ ඒක තියෙන හින්දා කොපි කරන්නේ නැහැ කවුරුත් මේක. ඒකට අපි කියනවා මේ වෝටර්මාක් එකක් දානවා කියලා කියන්නේ. ඒකට වෝටර්මාක් එකක්. නේද? කොපිරයිට්ස් නේද? කොපිරයිට්ස් යටතේ ඕනනම් අපිට ඒක දාන්න පුළුවන්. ඒ වෝටර්මාක් එක දැම්මට පස්සේ වෙන කෙනෙක් කොපි කරලා ගන්න යාර නම් වැටෙනවනේ. බයනේ. ඉතින් එහෙම දානවා. ඉතින් මම නම් ඒ වැඩේ කරන්නේ නෑ සාමාන්‍යයෙන්. මටත් ඕන බැරි අජිත් වසන්තගේ ලෝක වැහෙන්න දාන්න පාටක් අරගෙන ෆේට් එන්න. එහෙම දාන්නේ මේ මගේ මෙහෙම එකක් තියෙනවා පුතේ මේ කවුරු හරි එහෙම කොපි කරලා අරගන්නවා නම් මම හරි කැමතියි. නේද? මගේ දෙයක් තවත් කෙනෙක් කොපි කරලා අරගන්නවා කියලා කියන්නේ පුතේ මගේ දේ හරි හොඳයිනේ. මගේ වැඩේ සාර්ථකයිනේ. මගේ වැඩේ වටිනාකමක් තියෙනවානේ. නේද? මං හිතන්නේ එහෙම වටිනාකමක් තියෙන නිසානේ කවුරු හරි ඒක කොපි කරගන්නේ. එතකොට මට සන්තෝෂ වෙන්න එකද කරන්න ඕනේ මං දුක් වෙන එකද කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මට කියන්නේ මොකද්ද මම කරන්න ඕනේ? සතුට වෙන්න ඕනේ. සතුටු වෙන එක. සතුරු වෙන්න එපයි. දැන් ඔයාලා ලස්සන නිර්මාණයක් කරනවා. ඔයාලා ටෙක්ස්ට් එකක් පේපර් එකක් ඔයාලා හරි හදනවා. නැත්නම් ඔයාලා ලස්සන ඩොකියුමන්ට් එකක් හදනවා. ඉතින් ඔයාලා කැමතිද අනේ මට ඕක දෙන්නකො මටත් හරි ආසයි තියාගෙන ඉන්න කිව්වොත් ඔයාලා කැමති නැද්ද පුතේ? කොපි කරගන්නවට කැමති නේද? කැමති වෙන්න ඕනේ. ඒකට මේ සීමා මායින් නේද වනම් මනම් දාන්න ඕනේ. එහෙම මේ තව කෙනෙක් කොපි කරගත්තා කියලා එම් කමන්නේ ගත්තා වෙයි. වෙනස් මං කිව්වේ ඒකයි. මේ දැන් මම ඔය තවත් පාඩමක් ඔයත් එක්කම කියන්නම්. අපි ඉගෙන ගන්න ඕන දෙයක්. ඉතින් අපි හැමතිස්සෙම අපි මේ පාඩම් ඉගෙන ගන්නවා වගේම අපි හොඳ මිනිස්සෙක් වෙන්නත් බෑ පුතේ. නේද? කොච්චර ඉගෙන ගත්තත් නේද? කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ. හොඳ මානව හිතවාදී හොඳ සමාජයට ගුණගරුක මිනිස්සෙක් වෙන්නේ නැත්තම්. ඒක නිසා මේ වර්ඩ් මේ IT නෙමෙයි ගණන් විද්‍යාව පරතරයට ගිහිල්ලා ලංකාවේ පළවෙනියා වුණත් ලෝකේ පළවෙනියා වුණත් වැඩක් නෑ. මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් නොවේ නා. මං කියන එක පිළිගන්නවද උද නැද්ද? ඔව් නේද? ඒ නිසා හොඳ වෙන්න ඕනේ. ඉතින් පුතේ මේ මම දවසක් අපේ අපිට ඔය වර්ක්ෂොප් එකක් තිබ්බා කොහෙද කොළඹ කැම්පස් එකේ. ඒකේ අපිට ඔය ඉගැන්නුවේ මේ බාලචන්ද්‍රන් කියලා දෙමළ සර් කෙනෙක්. ඉතින් ඒ සර් අපි හැදුවා මොනවද OLPC one laptop per child කියලා ප්‍රොජෙක්ට් එකක් කරේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ඒ හදපු වැඩසටහන ඊතක්සලාවේ තියෙනවා grade 1 to 5 එකේ සිට 5 වසර දක්වා ළමයින්ට අභ්‍යාස වගේක් හදලා තිනවා. එයා ඉන්ටරැක්ටිව් එයාටම කරන්න පුළුවන් විදිහට. එක වසරේ ඉඳලා 5 වසර දක්වා මම grade 2 lessons ටික කරේ. ඉතින් මේ ඒවා හැදුවේ Java script කියන language එකෙන්. Java script කියන language එකෙන් පොඩි laptop එකකට දාන content විදිහට තමයි හැදුවේ. හැබැයි පස්සේ මේ laptop project එක අසාර්ථක වුණ අධ්‍යාපන අමාත්‍යාංශය වැඩේ කරගන්න බැරි වුණා. ඒ කියන්නේ laptop 1000කට විතරයි දැන් මේ 1000 ඉස්කෝල 1000කට ඉස්කෝල මේ වෙල ළමයි 1000කට දුන්නා. ඒක ඉවරයි එතනින්. මේ ප්‍රොජෙක්ට් එක එතනින් ඉවරයි. ඒක පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරලා ඉවරයි. ඉතින් මේ හදපු කන්ටෙන්ට් අපි හැදුවා අවුරුදු 1කමාරක් උදේ. 1කමාරක් හදලා ඒවා අන්තිමට තමයි දැන් ඔය ඊතක්සලාවට දැන් දාලා තියෙන්නේ. පොඩි වෙනස්කම් කීපයක් කරලා ඊතක්සලාවේ දැන් තියෙනවා. ඔයාලා 1 to 5 පොඩ්ඩක් සර්ච් කරලා බලුවොත් මම හදපු තියෙනවා. මගේත් කන්ටෙන්ට් ටීම් එකේ මගේ නමත් ඒකේ තියෙනවා තාම. තාමත් තියෙනවා කියලා කියන අවුරුදු ගානක් තාම තියෙනවා. තාම වෙනස් කරලා නැහැ. ඉතින් බලන් ඉන්නවා කවදා හරි අපි නැති වෙලා උතන වෙන කට්ටිය ඉගෙන. නමුත් කමන්නේ අපි කරපු වැඩ තාම තියෙනවා. ඉතින් ඕක හදාගෙන යනකොට මම අපි අර සර්ගෙන් ඇහුවා සර් දැන් මෙව්වා අපි හැදුවාම මෙව්වා ඕන තව කෙනෙක්ට මේක කොපි කරගන්න පුළුවන්. දැන් මේ කන්ටෙන්ට් එකේ මේ සෝස් කෝඩ් එක ෆ්‍රී නේ. මේක ඇතුලේ අපි දාලා තියෙන කෝඩින් ඕන කෙනෙකුට කොපි කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට මේක හදන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒක අපි කිව්වේ කාටද? අර දෙමළ සර්ට. බාලචන්ද්‍රන් කියලා බාලචන්ද්‍රන් කියලා දෙමළ සර් කියලා. මාට අපිටත් වඩා අවුරුදු ගාණක් බාලයි. නමුත් IT වලින් සෑහෙන ඉස්සරහට ගිය හොඳ මිනිස්සෙක් ඇත්තටම කිව්වොත්. ඉතින් මොකද්ද කිව්වේ? එයාලත් අපිට සර් කියලා කතා කරන්නේ අපිත් ගුරුවරු හින්දා. ඉතින් අනිත් පැත්තට මට අපිට කිව්වා සර් මෙහෙමයි. ඔයාලා මේක හැදුවා හරි. ඔයාලා ආයෙ හපෝ මේකට සිකියුරිටි දාන්න ගියොත් එහෙම. මේක මේ තව කෙනෙක් කොපි කරගන්නවට හරි තව කෙනෙක් මේක පිටපත් කරගන්නේ කියලා හරි සිකියුරිටි දාන්න ගියොත් ඔයාලා ඒකට සෑහෙන කාලයක් කැප කරනවා. අපි තුමු සර් කතා කැප කරනවා. ඔකට දවස් දෙකක් නැත්තම් මාසයක් සතියක් මාසයක් වගේ කාලයක්. එතකොට සර් හදපු කන්ටෙන්ට් එක බොහොම සරලයි බොහොම පොඩි වෙන්න පුළුවන්. නමුත් සිකියුරිටි එකට ඔයා ඊට වඩා වැඩි කාලයක් ගත කරන ඕක කට්ටියන්ගෙන් බේර ගන්න දඟලන්න. ඊට පස්සේ
මේ කිව්වා මොකද්ද? එතකොට වැඩි කාලයක් ඔයා ඒක ආරක්ෂා කරන්න දඟලන්නේ. එතකොට ඒ කාලය තුල සර්ට ඌට වඩා හොඳ ලස්සන ඌටත් වඩා නිර්මාණාත්මක ඒ කාලය තුල තවත් අලුත් දෙයක් කරන්න පුළුවන්. ඒක නිසා හැමදාම අලුත් වෙනකොට පරණ දේවල් ඕන කෙනෙක් පාවිච්චි කරපුවා වෙයි. නේද? එහෙම හිතන්න ඕනේ. අපි ඊට වඩා හොඳ දෙයක්, අපි ඊටත් වඩා අලුත් දෙයක් කරන්න ඕනේ. එතකොට අපි හදපු ප්‍රොඩක්ට් එකක් තවත් කෙනෙක් පාවිච්චි කරනකොට අපිට සන්තෝෂ හිතෙන්න ඕනේ. පුතා අපි ඉගෙන ගත්ත දේවල්. නේද? ඉතින් ඒ චින්තනය ඒ විදිහට හිතන්න පුළුවන් නම් අපිට තමන් හදපු දෙයක් තවත් කෙනෙක් භාවිතා කරනකොට සතුටු වෙන්නයි ඕනේ. අපිට හිතන්න පුළුවන් නම් එහෙම හරි ෂෝ. ඉතින් ඒක නිසා අපි ඒකට සිකියුරිටි දාන කාලය තුල අපිට පුළුවන් ඕන නම් තවත් අලුත් දෙයක් කරන්න. ඒක නිසා එහෙම හිතන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක නේද? අපි මොකටද ඔකට වෝටර්මාක් දාන්න ඒව කරන්න ඕනේ නේ ඕන කෙනෙක් පාවිච්චි කරපුවා. මට පැහැදිලිව මම දැකලා තියෙනවා මගේ පිට මගේ ටියුට් පවා කට්ටිය ෆොටෝකොපි කරගෙන යනවා. මම කලාප කාර්යාලයේ අපේ හැම ඉස්කෝලේ ගුරුවරයෙකුට මගේ ටියුට්ස් මම මගේ වෝටර්මාක් ඔය තියෙන මම හෙඩර් ෆූටර් එක ඔය නම ටික අයින් කරලා ඔය විදිහටම කොපි කරලා ඔය විදිහටම භාවිතා කරන්න දීලා තියෙනවා. ඉතින් ඒක කමක් නැහැ ඉතින්. අපි සන්තෝෂ වෙන්න ඕනේ පුතේ ඒකට නේද? අපේ දෙයක් නැවත තවත් කෙනෙක් පාවිච්චි කරන අපිට සතුටු හිතෙනවා. හරි. එහෙමනම් වෝටර්මාක් දාන කතාවෙන් චුට්ටක් එහාට ගියේ. ඉතින් ඒක නිසා ඒක අපි ඉගෙන ගන්න නේද? ඒක කමක් නැහැ. ඔන්න වැඩේ කරන හැටි බලමුකෝ දැන් කොහොමද වෝටර්මාක් එකක් දාන්නේ කියලා. හරි. අපි යමු මේකටම මේ ડોකියුමන්ට් එකේම වෝටර්මාක් එකක් දාමු අපි. වෝටර්මාක් කියන එක දැන් මේකේ නෑ. මගේ එකේ මේ page layout එකේ නෑ. බලන්න ඔයාලගේ කම්පියුටර්ස් වල තියෙනවද කියලා දැන් පාවිච්චි කරන කට්ටිය ඉන්නවනේ. තියෙනවද? තියෙන කෙනෙක් ඉන්නවද මේ page layout එකේම තියෙනවා. 2010 version එකේ තියෙනවා. 2017 තියෙනවා. එයා කවුද තියෙනුකෙත් නෑ. කොහෙද දන්නවද පුතා මේක තියෙන්නේ? ඒතර version එක වෙනස් වෙනකොට පොඩ්ඩක් වෙනස් වෙනවා නම් බලන්න review වල. sorry එක review වල review වල mailing preferences page layout design වල design එකේ බලන්න design එකේ page layout එකට කලින් එකේ තියෙන design වල බලන්න තිමොත් බලන්න design එකේ කවුද ඩිසයින් එකේ තියෙන design එකේ තියෙනව නේද මේ තියෙන watermark page color page border තියෙන එකේ page layout එකේ නෙමෙයි මේ තුන තියෙන්නේ 2010 එකේ right 2010 එකේ තියෙන්නේ page layout වලම තමයි right එහෙනම් watermark එක දාන්න වෙන පුතා watermark තියෙනවා watermark click කරා click කරාට පස්සේ තියෙනවා මේ තියෙන confidential don't copy කීකව තියෙනවා ගොඩක් ඒවා නේ බලන්න urgent තියෙනවා මම don't copy කියන එක දාන්න ඕන් don't copy කියන එක තමයි යාන්තම් පේනවද පුතා ඇතුලෙන් පේනව නේද හැබැයි මේක print කරපුවාම එන්නේ නෑ වගේ නිකන් අපිට තන මේක ටිකක් ලා වැඩි අපිට එහෙමනම් අපිට මෙන්න මේ වැඩක් කරන්න පුළුවන් watermark එකට තෝරලා custom watermark එකට යනවා මේ තියෙන custom watermark කියලා තවදුරටත් මේක වෙනස්කම් කිරීම තමයි ඒක තියෙන්නේ custom watermark custom watermark එකට ගිහිල්ලා ඒකේ තියෙනවා පුතේ වෙන්න මෙතන color එකේම ඉස්සරහා තියෙනවා semi transparent කියලා. හරි ලකුණක් වැටිලා. transparent එක භාගයයි තියෙන්නේ semi transparent. මම මෙන්න මේ හරි ලකුණ ඉවත් කරනවා. ඉවත් කරලා ඕකේ කරනවා. දැන් ටිකක් තද වුණා නේද අරට වඩා? දැන් ටිකක් අරට වඩා පේනවා නේද? දැන් හැම පිටුවකම ඔන්න බලන්න පේනවා watermark. දැන් මෙතන don't copy කියලා තියෙන්නේ. අපිට ඕනේ අපිට අවශ්‍ය වචනයක් දාගන්න. එහෙනම් watermark එකටම ගිහිල්ලා custom watermark ආයන්. custom watermark. ඊට පස්සේ වෙන්න තියෙනවා setting එක text එක තමයි don't copy කියලා තියෙන්නේ. අපි ඕකට දානවා නේද? මොකද්ද? Aristotle කියලාද? නේද? අපි දාමු නමක් සමන් හරි කවුරුත් දන්නා මම දානවා ඔක කියලා හරි සමන් කුමාර කියලා දැම්මොන්න ඔන්න බා සමන් කුමාර කියලා පේනවා watermark
custom watermark තවත් නමක් දාන්න දාන්න පුළුවන්. color එක change කරගන්න ඕන නම් color එක change කරන්න පුළුවන් ඕන. okay. රතු පාට. නේද? මේක පේනවා වැඩි නම් ලාවට පේන්න ඕන නම් custom watermark එක ගිහලා ආයෙ ආවෝ semi transparent කියන එක දාලා okay කරනවා. එතකොට ලාවට පේනවා. මේ ගොඩක් වෙයි semi transparent දාන්න නැති නිසා තමයි අපිට සමහර අවස්ථාවල බාධා වෙන්නේ මේ අකුරු ටික. ඉතින් මේ වගේ අකුරක් දාන්න පුළුවන්. ඉතින් ඒක ඕනනම් ඒ විදිහ අතර දාන්න පුළුවන්. අනිත් පැත්තට දාන්න පුළුවන්. මේක ඕනේ උස අතරද පළල අතරද නේද? horizontalද verticalද නේද? මෙහෙම දාන්න පුළුවන්. අනිත් අතරත් දාන්න පුළුවන්. ඕන මෙහෙම. මෙහෙම side එකට දාන්නත් පුළුවන්. ඊට පස්සේ සිංහල අකුරුද ඉංග්‍රීසි අකුරුද එහෙම තෝරගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේ විදිහට අකුරු වර්ගේ තෝරගන්න පුළුවන්. හරි. එහෙම නැතිව අපිට ඕනේ නම් මේකට මේ ෆොටෝ එකක් දාන්න. පික්චර් වෝටර්මාක්. දැන් ඔය පික්චර් වෝටර්මාක් දාන අවස්ථාවක් මට කියන්න පුතාලා. පික්චර් වෝටර්මාක් එකක් දාපු අවස්ථාවක් පින්තූරයක් තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. හිතන්නකො මේ අපි ඩිසයින් කරනවා සර්ටිෆිකට් එකක්. සහතිකයක්. ඔයාලා දැකලා සහතිකවල වෝටර්මාක් එක දාලා තියෙනවා. දැන් ඔය ක්‍රිකට් සහතිකවල බෑග්ග්‍රවුන්ඩ් එකේ නේ ක්‍රිකට් ගහනවා වගේ කෙනෙක් ඉන්නවා. නේ නැත්නම් බැට් එකයි බෝලේ තියෙනවා. නැත්නම් බෝලේ විතරක් තියෙනවා. දැකලා තියෙනවද? මේ වගේ අපිට ඕන පික්චර් වෝටර්මාක් එකක් දාන්න පුළුවන්. පික්චර් වෝටර්මාක් එකක් දානවා නම් මොකද කරන්නේ මෙතනින් ටෙක්ස්ට් වෝට අපි දැන් තෝරගන්න අරකමයි ඈ. වෝටර්මාක් ක්ලික් කරලා කස්ටම් වෝටර්මාක් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා පික්චර් වෝටර්මාක්. පික්චර් වෝටර්මාක් එක තෝරනවා. පික්චර් වෝටර්මාක් එකේ වෙන මෙතන තියෙනවා සිලෙක්ට් පික්චර්. සිලෙක්ට් පික්චර් එකෙන් මොකද මම කරන්නේ? මම කැමති පින්තූරයක් මෙතනින් තෝරගන්නවා. කැමති පින්තූරයක්. ජිම් ෆයිල් මෙයා තෝරගමු. බබෙක් ඉන්නවා insert apply. ඔය යාන්තම් පේනවා යා. පේනවද දාපු කෙනාව? ඔව් සර් පේනවා. ආවට නේද පේන්නේ? ලාවටනේ පේන්නේ. ටිකක් ඔන්න මෙයා ටිකක් තදට පෙන්වන්න ඕන නම් මෙහෙ වැඩක් කරනවා. අර වගේම වෝටර්මාක් එකට දාලා කස්ටම් වෝටර්මාක් එක තියෙන්නේ. ඉස්සෙල්ලා අර semi transparent එක ඉවත් කරාට පස්සේ නේද ටිකක් හොඳට පෙවුනේ. එහෙනම් දැන් මේකට අනුව මොකක්ද ඉවත් කරන්න ඕනේ? wash out කියන එක ඉවත් කරමු. හොදලා නැහැ තව. එහෙමද? wash out ඔන්න දැම්මා. right. දැන් පේනවද? ඔව් සර්. දැන් පේනවා ඉන්නේ. හැම පිටුවකම ඔන්න අපි ගන්න අලුත් පිටුවක්. දැන් මෙතන මම තව ડોකියුමන්ට් එකක් අලුත් පිටුවක් ගත්තොත් ඒකෙත් තියෙනවා. සර් තව ටිකක් පාඩක කරන්න වෙයිද? තව ටිකක් පාට කරන්න බෑ. මේ වෝටර්මාක් එකේ කස්ටම් වෝටර්මාක් එකේම තමයි තියෙන්නේ. මේකට මෙතන මේ ටික විතරයි මේකේ. wash out එක තියෙනවා. මෙතන ඔටෝ තියෙනවා. ඔන්න 100% 500ක් ස්කේල් එක නේ වැඩි අඩු කරන්න පුළුවන්. මේක 150 ස්කේල් එක දාන්න පුළුවන්. උඩා කරන්න. ඔන්න මේක ඉවත් කරන්න නැතුව වන්න ඇප්ලයි කරන්න පුළුවන්. 200ක්. දැන් තවත් ලොකු කරොත් මේ මොකද්ද මේ නේද? මෙහෙමත් තියෙනවා. සමහර පොතපත්වල මෙහෙමත් තියෙනවා. ලොකුවට ඉංග්‍රීසි පත්‍රවල එහෙම තියෙනවා නේද මේ වගේ. ඉංග්‍රීසි පත්‍රවල එහෙම තියෙනවා මේ වගේ ලොකුවට මේ වෝටර්මාක් එක දාලා. තව පාඩ කරොත් පුතේ අකුරු ටික පේන්නේ නැතු යනවා. මේක හොඳයි මේ වෝටර්මාක් එක තව ටිකක් ලොකු කරපුවාම ස්කේල් එක වැඩි කරපුවාම නේද? සමහර ඔය පුවත්පත්වල තියෙනවා මේ වගේ වෝටර්මාක් දාලා. නේද? අපිට ඔන්න බලන්න පුළුවන්. රයිට් සටහන් කරගමුද? නෝට් එක දාගමු. නේද? අපි මෙහෙම ලියමු. වෝටර්මාක් යටතේ කොහොම පොඩි ඉඩක් තියෙන්නේ. කමන්න ඒ ටික ලියමු. ලේඛනයක ડોකියුමන්ට් එකක ලේඛනයක නේද? අකුරු වලට පිටුපසින් ලේඛනයක අකුරු වලට පිටුපසින් behind text එකේ නේද? ලේඛනයක අකුරු වලට පිටුපසින් සෑම පිටුවකම දර්ශනය වනසේ ලේඛනයක අකුරු වලට පිටුපසින් සෑම පිටුවකම දර්ශනය වනසේ සෑම පිටුවකම දර්ශනය වනසේ මොකද්ද? කිසියම් සටහනක් හෝ පින්තූරයක් කිසියම් සටහනක් හෝ පින්තූරයක් කිසියම් සටහනක් හෝ පින්තූරයක්
යෙදීමට යොදා ගනි. පිටුපසේ වනසේ පිටුපසින් යෙදීමට යොදා ගනි. හරිද? කිසියම් සෑම් පිටුවකම දර්ශනය වනසේ අකුරුවලට පිටුපසින් සෑම් පිටුවකම දර්ශනය වනසේ යෙදීමට යොදා ගනි. මේක මාරුනාද? මාරු කරලා ලියන්න එපා. කොහොමද අපි ලිව්වේ? ලේඛනයක අකුරුවලට පිටුපසින් සෑම පිටුවකම දර්ශනය වනසේ කිසියම් සටහනක් හෝ පින්තූරයක් යෙදීමට යොදා ගනි. කොහොමද කරන්න කියලා ලියාගමු. ඔයාලා ලියන්න ඕනේ ඔයාලගේ කම්පියුටරේට අනුව ලියන්න කමන්නේ. පේජ් ලේඅවුට් වල තියෙන කට්ටිය පේජ් ලේඅවුට් වල වෝටර්මාක්. එහෙම නැත්නම් ඩිසයින් වල වෝටර්මාක්. දැන් මගේ එකේ තියෙන ඩිසයින් වල. ඩිසයින් වෝටර්මාක්. ඩිසයින් ඊතලයක් වෝටර්මාක්. ඩිසයින් ඊතලයක් වෝටර්මාක්. ඊට පස්සේ මොකද්ද? කස්ටම් වෝටර්මාක්. කස්ටම් වෝටර්මාක්. ඩිසයින් ඊතලයක් වෝටර්මාක්. ඒකේ මොකද්ද? කස්ටම් වෝටර්මාක්. කස්ටම් වෝටර්මාක්. හරිද? කස්ටම් වෝටර්මාක්. ඊට පස්සේ එනවා කවුළුව අවශ්‍ය පරිදි වෙනස් කරන්න කියලා දාන්න. මේක දැන් එකින් එකම ඔක්කොම කියලා දුන්නා. මේකින් එක හැම එකක්ම ලියන්න බෑනේ ඔය චූටි කොටුවේ. ඒ නිසා ඔගේ ප්‍රැක්ටිකල් එක කරන්න ඊට පස්සේ මතක හිටිනවා. හැම එකක්ම ඕනේ නැහැ. ඔයාලා ටෙක්ස්ට් වෝටර්මාක් කරන්න ටෙක්ස්ට් වෝටර්මාක් ක්ලික් කරලා ඊට අදාළව වෙනස් කරගන්නවා. පික්චර් වෝටර්මාක් වුණනම් පික්චර් වෝටර්මාක් මත අනුව වෙනස් කරගන්නවා. වෝටර්මාක් එක ඉවත් කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ කියලා තරක් මට කියන අවසානයේ වෝටර්මාක් එක අයින් කරන්න ඕන. මොකක්ද නේද? මොකක්ද? උඩ තියෙන no watermark දුන්න apply කරා. ඒතර watermark එක ඉවත් වෙනවා. පැහැදිලිද? හරි. හරිද? හරි සර්. නේද? right okay. එවනම් අද දවසේ අපි කරපු ටික මතකද? ගොඩක් දේවල් කරගෙන ගියා. පැය දෙකක් තිස්සේ ඔන්න කතා කරා. නේද? මතකද? මතකයි සර්. මතක වගේ මේ මතකයේ තහවුරු වෙන්න මොකද කරන්න ඕනේ අනිවාර්යෙන්ම? ප්‍රැක්ටිකල් කරන්න කරන්න ඕන. ප්‍රැක්ටිකල් කරොත් තමයි ඒක හොඳට මතක හිටින්නේ. ඒක නිසා ප්‍රැක්ටිකල් කරන්න අභ්‍යාස ගණනාවක් කරන්න මේ වර්ඩ් එක ඉවර වෙච්ච ගමන්ම නේද? ප්‍රැක්ටිකල් කරන්න මම එවනවා මේ ඔයාලට වෙනම ටෙස්ට් පේජ් නේද? ප්‍රැක්ටිකල් ටික කරන්න. ප්‍රැක්ටිකල් අභ්‍යාස කරන්න එවනවා. ඒව කරලා මට අවුට්පුට් එක හදලා දාන්න ඕනේ වර්ඩ් වල ස්ක්‍රීන්ෂොට් ගහලා මට එවන්න ඕනේ WhatsApp හරහා. දැම්ම නෙමෙයි. තව පාඩම් තව ටිකක් තියෙනවා. මේක තා චූටි ලබන සතියකින් උඩ ඉවරයි වර්ඩ්. ලබන සතියෙන් අපි අවසන් කරාට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ කියන එක කියන්න පුතාලට. හරි. එහෙනම් නේද? නතර වෙන්නයි කාලේ. එහෙනම් අදට සමුගමු නේද? සමුගමුද අපි කට්ටිය? ලබන සතිය හම්බෙමු. ලබන සතියේ ඉරිදා හවස 6 මාට ලබන සතියේ සුපුරුදු පරිදි හම්බෙමු. පුතාල හැමෝටම එනම්